අපි එහෙමනම් අද Microsoft Word මෘදුකාංගයේ insert ribbon එකේ ඉතිරි කොටස් ටික කතා කරලා බලමු. මම එහෙනම් ඔයාලා හැමෝටම පේන්න ස්ක්‍රීන් එක share කරන්න. මම හිතන්නේ පේනවා ඇති කාටත්. පේනවද ස්ක්‍රීන් එක? පේනවා. දැන් එහෙනම් අපි බලමු අපි ගිය සතියේ සහ ඊට කලින් දවස්වල අපි කතා කරලා අවසන් කරා අපේ home ribbon එක ගැන. ඔයාලට කාටවත් පේනවා home ribbon එක. ඊට පස්සේ අපි කතා කරගෙන ආවේ insert ribbon එක ගැන. insert ribbon එකේ cover page, blank page, page break වගේ දේවල් අපි කතා කරලා අවසන් කරා. අපි ඊළඟට ආවේ මොකේද පුතා? table. table කියන තැනින් තමයි අපි නතර කරේ. table එකක් ගන්න හැටි මට මතකයි ඔයාලට මම කියලා දුන්නා. කියලා දුන්නා නේද table එක ගන්න හැටි? ඔව් සර්. right. එහෙනම් අපි පොඩ්ඩක් එතනදීලම කතා කරමු. එහෙනම් table එකක් අපි පරිගණකයට ගන්න හැටි අවස්ථා දෙකක් තියෙනවා. අපි කරා එකක් table මත ක්ලික් කරලා අපිට පුළුවන් සාමාන්‍ය පොඩි table එකක් ගන්නවා නම් මේකේ columns ගන්න rows ගන්න ටිකක් අඩු එකක් නම් මෙතනින් අපිට ඇඳලා දෙන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් විශාල ප්‍රමාණයකක් නම් මේ insert table එකට ගිහිල්ලා columns කියන්නේ තීරු ගණන, rows කියන්නේ පේලි ගණන. columns ගණනයි පේලි ගණනයි අපිට මෙතන type කරලා දීලා ඕකේ කිරීම තුලින් අපිට ටිකක් විශාල ප්‍රමාණයකක් වුණත් දාගන්න පුළුවන්කම තියෙනවා. ඇතුළු කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් අපි සරල ටේබල් එකක් ගමු. මොකද මට ඕන වෙනවා ඔයාලට මේ ටේබල් එකේ අවස්ථා කීපයක් කරන්න. ඉතින් ඒක නිසා ටේබල් එකේ මම columns 4ක ටේබල් එකක් ගන්නම්. rows 5ක. columns 4ක rows 5ක ටේබල් එකක් තමයි මම මේ දැන් ගත්තා. ඔයාලට පේනවා ඇති. හරි. දැන් මෙන්න මේකේ අපි ගිය සතියේ මට මතකයි මෙන්න මේ දෙක ගැන කතා කරා. මේ දැන් ටේබල් එකක් ගත්තට පස්සේ මෙන්න මෙතන තියෙන චූටි කොටුවයි කෙලවරේ තියෙන මෙන්න මෙතන තියෙන චූටි කොටුවයි. මම හිතන්නේ ඒකේ නෝට් එක ලියා ගන්න ඇති. ලියාගත්තනේ පුතාලා? ඔව් සර්. මේක මොකටද මේ චූටි කොටුවක් වගේ එතන තියෙන. එතන උඩ ක්ලික් කරපුවම මොකද වෙන්නේ? සම්පූර්ණ ටේබල් එක සිලෙක්ට් වෙනවා. සිලෙක්ට් වෙනවා වගේම අපිට පුළුවන්කම මේක උඩ මේක මත ක්ලික් කරලා පොඩ්ඩක් පහළට ඇදගෙන යන්න හරි කොහාට හරි අරයි යන්න. ඒ කියන්නේ මේක මූව් කරන්න පුළුවන්. මම හිතන්නේ ඔක දුන්නේ මම ඔයාලට select and move කියලා. නේද? select කරලා select කරන්න පුළුවන්. ඒ වගේම move අරගෙන යන්න පුළුවන් එහා මෙහා. ඊළඟට මෙන්න මේ කොටස මෙතනත් ඊතලයේ ගහලා ලකුණු කරගත්තා ඔයාලා. මේකේ මොකද කරන්න පුළුවන් කිව්වේ table එක resize කරන්න පුළුවන්. මොකද කරන්න පුළුවන් කිව්වා මතකයි නේද? resize කරන්න පුළුවන්. ප්‍රතිප්‍රමාණය කරන්න පුළුවන්. right. ඒකත් ලියාගමු. හරි. ඒකත් ලියාගමු. මේක ලියාගත්තේ නේද මෙතන පුතා? ඔව් සර්. මෙතන ලියාගන්න ලිව්වා මොකද්ද රීසයිස් කරනවා කියලා. අපිට එතනilla තමයි තියෙන්නේ. එහෙනම් ඊළඟ එකට යමු අපි. අපි මේ ටේබල් එකේ දැන් ඔයාලගේ ටියුට් එකේ ටේබල් එක තියෙනවා. ඒ ටේබල් එකේ අදාළ තැන්වල තමයි මේක සටහන් කරගන්න ඕනේ. වෙන්න බලන්න පුතා මෙන්න මේ අපිට දැන් මේ කොලම් එක සිලෙක්ට් කරගන්න ඕන කියන්නකෝ. මේ කොලම් එක මේ පළවෙනි කොලම් එක. ඒ වුණොත් අපි කරන වැඩක් තමයි මේ කොලම් එක කොහොම පහළට ඇදගෙන ගිහිලා මේක සිලෙක්ට් කරනවා. දැන් මේ කොලම් එක වුණොත් එහෙම සිලෙක්ට් කරන්න පුළුවන්. මේ අර සාමාන්‍ය විදිහට ක්ලික් කරගෙන පහළට ඇදයි යන්න පුළුවන්. එහෙම නැතුව සරල ක්‍රමයක් තියෙනවා. ඒ තමයි මේ ටේබල් එක උඩට මවුස් එක අරන් එනවා. පුතාලා පේනවා ඇති. උඩට මවුස් එක අරන් ආවට පස්සේ චූටි කළු පාට ඊතලයක් බවට පත් වෙනවා. පේනවද? චූටි කළු පාට ඊතලයක්. දැක්කද? පළවෙනි කොලම් එකේ right ඔහොම තියෙද්දි මම ක්ලික් කරොත් එක වතාවක් ඒ කොලම් එක සිලෙක්ට් වෙනවා. එහෙනම් මේ කොලම් එක සිලෙක්ට් කරගන්නකොටත් ඒ වැඩේ තමයි කරන්නේ. බලන්න. ඔන්න. right අපිට මොන හරි විධානයක් දෙන්න අවශ්‍ය වුණොත් ඒ කොලම් එකටම අපිට මේක සිලෙක්ට් කරන්න ඕන වෙනවා. ඒතකොට සිලෙක්ට් කර ගැනීමේ ක්‍රමවේදයක් විදිහට තමයි මේ කියන්නේ මම උඩට අරන් ගියොත් මවුස් එක චූටි ඊතලයක් එනවා. ඒ චූටි ඊතලය ආවට පස්සේ එක වතාවක් ක්ලික් කරොත් සිලෙක්ට් වෙනවා. එහෙනම් පුතාලා මෙහෙමයි තියෙන්නේ. කොලම් එක උඩින් මෙන්න මේ තියනවා වගේ චූටි ඊතලයක් අඳින්න බලන්න. මේ මගේ ස්ක්‍රීන් එකේ තියනවා වගේ පොඩි ඊතලයක් කළු පාට. ඇඳලා ඒකට මොකද නම දෙන්නේ? නේද? select column. selecting column එකක් නැත්තම් තීරුවක් select කර ගැනීම. ඒ ඊතලේ පේනවද? පේනවා මදිද? පේනවා සර්. පොඩ්ඩක් ඉන්න මම ටිකක් විශාල කරලා පෙන්නන්න. හරි.
පොඩ්ඩක් ඔන්න මම ලොක් කරන්න. මෙන්න මෙහෙම. දැක්කද චූටි තලේ? පේනව නේද? ඇඳ ගන්න. ඇඳගෙන ඒකට ඊතලයක් ගහන්න මොකක් කියලාද? මේක උඩ ක්ලික් කරොත් මේ කොලම් එකම සිලෙක්ට් වෙනවා. සිලෙක්ට් කොලම්. ඔන්න ඊතලේ චූටි කළු පාට ඊතලයක් තියෙනවා. දැන් සාමාන්‍ය මෙව පස්සේ දැක්කොත් එහෙනම් මොකද්ද මේකෙන් කරන්න කියන ප්‍රශ්නේ නවනේ. ඒ නිසා තමයි මම ඔක කලින් දෙන්නේ. ඒතකොට මේකේ දන්නවා මේ ඊතලේ පහළට ඊතලේ આવොත් කොලම් එකක් සිලෙක්ට් කරන්න පුළුවන්. හරිනේ පුතාලා? හරි. හරි ඇඳ ගන්න මෙන්න මේක. දැන් මේ ටේබල් එකේ මෙන්න මේ පැත්තට මම යනවා. මෙන්න මේ පැත්තට ගියාම මවුස් පොයින්ටරේ සාමාන්‍යයෙන් තියෙන මේ වම් පැත්තටනේ. මෙන්න මේකේ මේ පැත්තට ආපම මම මවුස් පොයින්ටරේ දකුණු පැත්තට යනවා. අපි අර මේක පාවිච්චි කරා පේලියක් සිලෙක්ට් කරගන්නත්. ඒ වගේම තමයි මේ බලන්න මෙතනට මවුස් එක අරන් ආවම පස්සේ දකුණු පැත්තට බර වෙච්ච ඊතලයක් තමයි එන්නේ. ඒ මත ක්ලික් කරොත් එහෙම මොකද වෙන්නේ? ඒ රෝ එක සිලෙක්ට් වෙනවා. අපි මේ පහලට මෙහෙම තියෙනවට කියන්නේ රෝ. නේද? හරහටම තියෙනවට කියන්නේ රෝ එකක් නැත්තම් පේලියක්. එතකොට මේ පේලිය සිලෙක්ට් කරගන්න පුළුවන්. ඔය ඊගාට පල්ලෙහා පේලිය වුණොත් ඔය වගේ පේලියක් සිලෙක්ට් කරගන්න. එන පුතා ඔයාලා මෙන්න මේ වගේ ඊතලයක් ඇඳලා මේ මම මේ තියෙන වගේ ඊතලේ මේ පැත්තට බර වෙච්ච ඊතලයක් ඔය ඔයාලගේ ටියුට් එකේ තියෙන වගුව ඇඳලා නේද? selecting row එකක් සිලෙක්ට් කරගෙන selecting a row නැත්තම් select row මොකක් හරි කවන්නේ නැත්තම් පේලියක් සිලෙක්ට් කර ගැනීම. පේලියක් සිලෙක්ට් කර ගැනීම. පේලියක් සිලෙක්ට් කර. දැන් අපි දැක්කා කොලම් එකක් සිලෙක්ට් කර ගන්න පුළුවන්. පේලියක් නැත්තම් රෝ එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඊතලයේ අනිත් පැත්තට තමයි තියෙන්නේ. ඊට පස්සේ බලමු අපි තව එකක්. මේ ටේබල් එක මැදට ආවට පස්සේ ටේබල් එක ඇතුලේ මෙන්න මෙහෙම එනකොට මෙන්න බලන්න චූටි ඊතලයක් මෙන්න මෙතන ඔහොම එනවා. ඔහොම ක්ලික් කරොත් එහෙම මේ සෙල් එක විතරක් සිලෙක්ට් වෙනවා. මේ සෙල් එක විතරයි. මේ චූටි කොටුවකට කියන්නේ සෙල් එකක් කියලා. ඒ කියන්නේ තීරුවක් සහ පේලියක් ඡේදනය වෙලා හැදෙන මේ කුඩා කොටුවට කියන්නේ සෙල් එකක් කියලා. එහෙනම් අපිට මේ සෙල් එකක් විතරක් සිලෙක්ට් කරගන්න ඕනොත් මවුස් එක කොහොම අරන් එනකොට අපිට පේනවා චූටි ඊතලයක් එනවා. ඒක උඩ ක්ලික් කරනවා. ක්ලික් කරපුවාම ඒ කොලම් ඒ සෙල් එක විතරක් සිලෙක්ට් වෙනවා. ආයෙ පාර මේක බලමු. මම දෙටි ක්ලික් කරා. නේද? එතකොට ඒ සෙල් එක විතරක් සිලෙක්ට් වෙනවා. ඒකත් පුතා ඇඳ ගන්න මෙන්න මෙහෙම චූටි ඊතලයක් තියෙන්නේ. චූටි ඊතලයක් ඔය වගුවේ මැද ගන්න. ඇඳගෙන ඒකට ඊතලයක් ගහන්න. select a cell. selecting a cell. selecting a cell. නැත්තම් කෝෂයක් සිලෙක්ට් කර ගැනීම. අපි කියන්නේ සෙල් එකට කෝෂයක් කියලා සිංහලෙන්. කෝෂයක් සිලෙක්ට් කර ගැනීම. selecting a cell. හරි ඊළඟට අපි මේ ටේබල් එකේ මෙන්න මෙහෙම තියෙන මේ පේලි දෙකක් අතර තියෙන මෙන්න මේ රේඛාව මැදට අරයි යනවා මවුස් පොයින්ටරේ. අරයි යනකොට පුතාලා වලට පේනවා ඇති උඩට ඊතලයයි පහළට ඊතලයයි දෙකක් එනවා. මැද පොඩි ඉරි කැලකුත් එක්ක. දැන් මෙහෙම තියෙද්දි මම මේක ක්ලික් කරලා පහළට ඇද්දොත් උඩ තියෙන රෝ එකේ උස වැඩි වෙනවා. උඩට ඇද්දොත් උඩ තියෙන රෝ එකේ උස අඩු වෙනවා. අපිට අවශ්‍ය ප්‍රමාණයට header row එකේ උස අඩු වැඩි කරගන්න. එහෙම නැත්නම් මැද තියෙන row එකේ උස අඩු වැඩි කරගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන්. වෙනවනේ පුතා. එහෙනම් මෙන්න මෙහෙම තීටි ඇඳ ගන්න. ඊතලයක් උඩට පහළට දාලා ඉරි කැල්ලත් එක්ක ඕකට දාන්න ඕනේ මොකද්ද? resize a row. resize a row. ඒ කියන්නේ පේලියක් ප්‍රතිප්‍රමාණය කිරීම. පේලියක උස අඩු වැඩි කිරීම. පේලියක උස අඩු වැඩි කිරීම. resize කරන්න පුළුවන් row එක. පේලියක උස අඩු වැඩි කිරීම. උඩට ඊතලයේ පහළට ඊතලයේ තියෙනවා. ඊළඟ පොතේ වෙන්න මෙතනට අපි යමු. මේ කොලම් දෙකක් එකතු වෙන තැන මේ චූටි කැල්ලක් තියෙනවා. මම එතනට මවුස් එක තියන්නම්. දෙපැත්තට ඊතල දෙකක් යනවා. මෙහෙම තියෙද්දී අපි ක්ලික් කරලා එහාට මෙහාට කරොත් මොකකද පුතා පළල අඩු වැඩි කරන්න පුළුවන්? කොලම් එකකද රෝ එකකද? මොකද්ද මේ අඩු වැඩි කරන්න පුළුවන්? මෙහෙම තියෙනකොට මොකද? කොලම් එක
කොලම් එකක නැත්තම් තීරුවක පළල වෙනස් කිරීම අඩු වැඩි කිරීම. තීරුවක පළල වෙනස් කිරීම අඩු වැඩි කිරීම. ඊගාවට එකක් ලියන්න resize a column. resize a column. තීරුවක් ප්‍රතිප්‍රමාණය කිරීම. කොහොම කිව්වත් කමන්නේ. හරි ඊළඟට අන්තිම එක මම දෙන්නේ. ඔයාලට පේනවා mouse pointer එක මෙහෙම අරන් ගියාම i අකුරක් වගේ ඔයාලට පේන්නේ. මේ කෝෂයේ උඩට ඇවිල්ලා එක වතාවක් ක්ලික් කරොත් ඒ කෝෂය ඇක්ටිව් වෙනවා. එතන කර්සර් එක හිටිනවා අපිට ටයිප් කරන්න පුළුවන් එතන යම. එහෙනම් මේ වගේ ටයිප් කරන්න පුළුවන් වෙන විදිහට කර්සර් එක අපිට අවශ්‍ය තැනින් තියන්න ඕන නම් මොකද කරන්නේ මේ i අකුර වගේ එක තියෙද්දි අදාළ සෙල් එක ඇතුලේ ක්ලික් කරනවා put the cursor එක තබන්න තමයි පාවිච්චි කරන්නේ put the cursor නේද cursor එක තියන්න පුළුවන් වුණා. මේ i අකුර වගේ තියෙන මේ ඉරි කැලට කියන්නේ cursor එක කියලා. put the cursor එක තැබීම. නම් මේ i අකුර වගේ මේ අපිට පේන මෙන්න මේ ඉරි කැලල වගේ එක ඇඳලා ඒකට දාන්න cursor එක තැබීම කියලා. මේ mouse pointer එක බලන්න. මේ i අකුර වගේ තියෙන. ඒක ඇඳලා cursor එක තැබීම. අවශ්‍ය තැනින් තියන්න පුළුවන්. කවුරුත් දන්නේ කම. put the cursor එක තැබීම. හරි පුතාලා? හරි නේද? right. හරි සර්. දැන් එහෙමනම් ඊළඟට අපි ටේබල් එක ගැන ගොඩාක් වගතුක දැන් දන්නවා. අපිට දැන් යමක් ටයිප් කරන්න ඕන නම් ටේබල් එකේ මොකද කරන්නේ? අපි මේ කර්සර් එක අදාළ තැනින් තියලා අපිට ටයිප් කරන්න පුළුවන්. ඒ වගේම අපේ කීබෝඩ් එකේ තියෙන arrow keys පාවිච්චි කරලා මේ arrow keys එක පාවිච්චි කරලා මොකද කරන්න පුළුවන්? ඒ කර්සර් එක ඕන තැනට අරන් යන්න පුළුවන් ටයිප් කරන්න ඕන තැනට. right. එවනම් අපි ටයිප් කරමු මතන මම දාන්නම් හරි දැන් දාමුකෝ දාන්නම් A B C D කියලා කොහොමද කියන්නේ right okay එහෙනම් දැන් තවත් එකක් ගැන කතා කරන්න යන්නේ ඔයාලගේ ටියුට් එක ගන්න අතට ටියුට් එකේ තියෙනවා ඊළඟ එක මොකද්ද වගුව ටේබල් එක ගත්තට පස්සේ ටේබල් එකේ වෙනස්කම් සිද්ධ කරන්න තියෙනවා වෙනමම රිබන් එකක් මොකද්ද පුතා ඒ රිබන් එක ඒ රිබන් එක තමයි පිටු අංක 6 පෙන්නන්නේ ඒ රිබන් එකට කියනවා අපි layout window එක නැත්නම් layout ribbon එක නේද layout ribbon එක layout window එක කියලා තියෙන්නේ layout ribbon කියලා දාගන්න එක පිටු අංක 6 උඩම් බලන වගුවක් සංස්කරණය කිරීමට අදාළ layout ribbon එක. කොහොමද පුතා layout ribbon එක තියෙන? අපි layout ribbon එක ගැන කතා කරන්නේ නැහැ. සාමාන්‍ය වගුවක් මත ක්ලික් කරාට පස්සේ තමයි මේ layout ribbon එක පේන්නේ හරිය. දැන් මේ වගුවෙන් මම එපිටහා කොහේ හරි තැනක මම ක්ලික් කරොත් ඔයාලට පේනවද ribbon එකක් layout කියලා? පේන්නේ නෑ. පේන්නේ නැහැ. වගුව මත ක්ලික් කරොත් බලන්න layout විතරක් නෙමෙයි තවත් ribbon එකක් ආවා. ඒ තමයි design. එන පුතා මේ ඔබ්ජෙක්ට් එකක් අරගෙන තියෙන අපි ටේබල් කියන ඔබ්ජෙක්ට් එක. මේ ටේබල් එක මත ක්ලික් කරපුවාම මේ ටේබල් එකේ වෙනස්කම් සිද්ධ කරන්න තවත් ribbons දෙකක් එනවා. ඒ ribbon එක තමයි එකක් design ribbon එක අනිත් එක layout ribbon එක. එහෙනම් පුතා අපි කතා කරන්නේ layout ribbon එක ගැන. layout ribbon එක. මම word පාඩම මං හිතන්නේ අවසන් කරත් ඔයාලට අර මං එවපු link වලින් තුන්වෙනි අභ්‍යාසයත් කරන්න පුළුවන්කම ලැබෙනවා. තුන්වෙනි එකෙත් කොටස් තියෙනවා මේ layout ribbon එකේ කෑලි බෑලි තියෙනවා ඒකේ. මට මතකයි එහෙම ප්‍රශ්න තිබ්බා. නේද? දෙවෙනි එකේ තිබි තුන්වෙනි එකේ. layout ribbon එක ගැන අහලා තිබ්බා. තිබ්බද? තුන්වෙනි එකේ තිබ්බා නේද? right මට මතකයි. හරි එහෙනම් අපි ඒක බලමු layout ribbon එක. මේ layout ribbon එකෙන් මොනවද කරන්න කියලා. එහෙනම් ඔයාලට මම layout ribbon එකේ රූප සටහනක් ඔයාලගේ ටියුට් එකට දීලා තියෙනවා. ඒවා අංකණය කරලා තියෙනවා. ඔන්න layout ribbon එක තියෙනවා. ඔන්න පළවෙනි එක තියෙනවා select. මොකද පුතා මෙතන තියෙන්නේ select කියලා. select කියලා තියෙන්නේ. එතන select යටතේ select cell, select column, select row, select table කියලා හතරකුත් තියෙනවා. ඉතින් අපි අංක 1 යටතේ ලියන්න ඕන ටිකත් ඊළඟ වගුවක දක්වලා තියෙනවා. ඉතින් පුතා අංක 1 යටතේ දෙවෙනි කොලම් එකේ ලියන්න ඕනේ මොකද්ද මෙතනට තියෙන්නේ මේ මොකද්ද මේකේ නම select. ඔයාලා ලියන්න එතන මොකද්ද වගුව ඇතුලේ
select කියලා අංක 1 select ලියන්න පුතා select තුන්වෙනි කොලම් එකේ අර දිගට තියෙන එකේ ලියන්න ඕන මොකටද මේක පාවිච්චි කරන්නේ පුතා මේක උඩ ක්ලික් කරපුවාම select cell select column select row select table එහෙනම් select cell කිව්වොත් දැන් මම මෙතන cursor එක තියන් ඉන්නවා නම් මම select එකට ගිහලා select cell දුන්නොත් මොකද පුතා select වෙන්නේ අර කෝෂය විතරක් cursor එක තිබ්බ කෝෂය විතරක් select වෙනවා මම මෙතන select එකට ගිහලා select column දුන්නොත් ඒ cursor එක තිබ්බ column එක select වෙනවා මම මෙතන click කරලා select row දුන්නොත් ඒ click කරපු වෙලාවේ තිබ්බ cursor එක තිබ්බ row එක select වෙනවා මම මේකේ උඩ කොහේ හරි තැනක click කරලා table එකේ select එකට ගිහිල්ලා select table දුන්නොත් මොකද වෙන්නේ පුතා මුළු වගුවම select වෙනවා එහෙනම් පුතා අපිට අර මම කියලා දුන්නු නේද මේ ක්‍රමේ column එකක් select කරගන්න එක මේ ක්‍රමේ row එකක් select කරගන්න එක නේද row එකක් select කරගන්න එක ඒ වගේම මෙහෙම ගිහිල්ලා cell එකක් select කරගන්න එක මෙතන උඩ ක්ලික් කරලා මුළු ටේබල් එකම සිලෙක්ට් කරගන්න එක. අන්න ඒ වගේ වුණා හැර අවශ්‍ය නම් ඔයාලට පුළුවන් මොනවද පාවිච්චි කරන්න? layout ribbon එකේ තියෙන මොන විධානයේද? select කියන විධානය. ඒත් select කියන විධානයෙන් අපිට select කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි අර කිව්වා වගේ මගේ අර ටේබල් වල තියෙන icons උඩ ක්ලික් කරලා ඒ වැඩේ කරගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ පළවෙනි එකේ ලියා ගන්න ඕන යන දිගට තියෙන column එකේ වගුවක කෝෂයක් තීරුවක් පේලියක් හෝ මුළු වගුවම සිලෙක්ට් කිරීම නේද වගුවක සෙල් කියන්නේ කෝෂයක් කොලම් කියන්නේ තීරුවක් රෝ කියන්නේ පේලියක් හෝ සිලෙක්ටේබල් මුළු වගුවම සිලෙක්ට් කර ගැනීම සිංහලෙන් එහෙම ලියන්න වගුවක කෝෂයක් තීරුවක් පේලියක් හෝ මුළු වගුවම සිලෙක්ට් කර ගැනීම කියලා ඉංග්‍රීසි මීඩියම් අයට ලියන්න පුළුවන් මොකක් කියලාද selecting cell column, row and table. Selecting cell, column, row and table. ගැලපෙන විදිහට ලියා ගන්න. right? මොන පළවෙනි එක මම layout ribbon එකේ තියෙන එක කරේ. අපි දෙවෙනි එක තියෙනවා view grid line කියලා. අපි grid line එක කතා නොකරෙමු අපිට grid line එකක් දාන්න ඕනද එපාද කියන කතන්දරය තමයි තියෙන්නේ ඒක සටහනක් දාගන්න මේකේ තියෙන නිසා grid line පෙන්වීම හෝ නොපෙන්වීම කියලා දාගන්නකෝ අංක 2ට table grid line කියලා දාන්න table grid line කියලා දාන්න table grid line කියලා දාන්න grid line පෙන්වීම හෝ නොපෙන්වීම ද ලොකු වෙනසක් මෙහෙම නම් වෙන්නේ නැහැ. වෙන වෙන වැඩ වලට ගන්න. grid line පෙන්වීම හෝ නොපෙන්වීම කියලා දාන්න. ඊගාට අංක 3 properties. ඒකේ නම දාගන්න තුන්වෙනි එක properties. properties කියන්නේ මොකද්ද මේකෙන් කරන්නේ? මේකෙන් පුතා කරන්නේ අපි මේ වගුව හා සම්බන්ධ වත්කම් සකස් කරන්න පුළුවන්. මේ වගුවට ක්ලික් කරපුවාම properties වලට ගිහිල්ලා මේකේ table එක කොහොමද තියෙන alignment එක ඊගාවට row එකක් ගත්තොත් row එකේ උස 0.43යි තියෙන්නේ ඊගාට column එකක් ගත්තොත් column එකේ පළල 1.25යි තියෙන ඕන වැඩි කරගන්න පුළුවන් cell එකක් ගත්තොත් cell එකේ පළල 1.25යි තියෙන්නේ නේ type කරොත් ඒවා උඩ ඉඳලා type වෙන්නේ නේද I think ඔන්න ඔය වගේ මේ වගුව තුල තියෙන වත්කම් වෙනස් කරන්න නේද? වගුව හා සම්බන්ධ property හදන්න තමයි භාවිතා කරන්නේ මෙන්න මේ properties කියන කවුළුව. window එක නැත්නම් විධානය. ඒක නිසා අපි අංක 3 යටතේ properties කියලා දාගන්න. PROPERITS properties වගුව හා සම්බන්ධ වත්කම් සැකසීම. වගුව හා සම්බන්ධ වත්කම් සැකසීම. ඊට දාන්න පුළුවන් changing the properties of table. changing properties of table. වගුව හා සම්බන්ධ වත්කම් සැකසීම. ඊළඟට තවත් එකක් තියෙනවා draw table කියලා. මම draw table එකයි eraser එකයි දැනට පොඩ්ඩක් මේ draw කියන එක යටතේ තියෙන එක පොඩ්ඩක් මං දැම්ම කතා කරන්න ඒක පස්සේ කතා කරන්න තියාගන්න draw සහ eraser
අංක 3 යටතේ එහෙමනම් අංක 4 යටතේ මොකද පුතා ඔයාලගේ ටියුට් එකේ තියෙන්නේ කියන්න බලන්න ඇහෙන්නත් එක්ක delete ඔන්න delete දැන් පුතේ අපිට මේ වගුව delete කරන්න ඕන වුණොත් මේ අපි ගත්ත වගුව delete කරන්න ඕන වුණොත් මේක උඩ ක්ලික් කරලා keyboard එකේ delete button press කරොත් එහෙම delete වෙන්නේ නැහැ. මතක තියාගන්න delete කරන්න බෑ අපිට delete button එක press කරලා. delete වෙන්නේ ඒකේ type කරපු අන්තර්ගතය විතරයි. ඒ ටික delete වෙනවා වගුව delete වෙන්නේ නැහැ. ඉතින් මුළු වගුවම delete කරගන්න උනොත් අපිට මේ delete command එක ඕන වෙනවා. වගුව click කරලා කොහේ හරි delete වලට ගිහිල්ලා delete table දුන්නොත් තමයි වගුව delete වෙන්නේ. ඒ විතරක් නෙමෙයි. මේ delete යටතේ අපිට පුළුවන්. දැන් මේකේ තියෙනවා columns 1 2 3 4යි. මට ඕනේ නැහැ C column එක. C column එක අයින් වෙන්න ඕනේ. එහෙනම් මට පුළුවන් මේ C කියන column එක delete කරන layout එකේ delete මත click කරලා මොකක්ද තෝරන්න ඕනේ? delete columns කියන එක. delete columns මත click. හැබැයි cursor එක මත තියාගෙන මෙතන තියෙන්නේ මේ C කියන මේ column එක ඇතුලේ කොහේ හරි තැනක තියෙන්න ඕනේ. ඔන්න delete columns දුන්න ගමන් C කියන column එක නැති වෙලා ගියා. ඒ වගේම තමයි මම මේක නම් කරන්නම් ASD කියලා මේ row එක කමෙද මොනවද දැම්ම කියන්නේ මට ඕන මේ අකුරු ටයිප් කරලා තියෙන මේ row එක ඉවත් කරන්න ඕන මේ row එකේ කොහේ හරි තැනක ක්ලික් කරලා delete එකට ගිහිලා delete row ක්ලික් කරොත් මොකද වෙන්නේ පුතා ඒ column එකම delete වුණා පැහැදිලිද ඒ වගේම අපිට පුළුවන් අවසානයේ තියෙන මෙන්න මේ select කරලා delete එකට ගිහිලා delete cell දෙනවා එතකොට මොකද වෙන්නේ ඒ cell එක delete වෙනවා delete cells මේ cell එක delete වෙනවා මේ select කරලා තියෙනවා අපිට ඕන නම් වගුවක තියෙන cell එකක් වෙන වෙනම one by one අපිට delete කරන්නත් පුළුවන්කම තියෙනවා එහෙනම් delete කියන එක තියෙන්නේ අංක කීයටද 4ට ඔයාලා නම් ටියුට් එකේ අංක 4ට delete කියලා දාගන්න ඒක ඉස්සරහට ලියන්න වගුවේ මොකද වගුවක නැත්තම් හොඳයි වගුවක කෝෂයක් තීරුවක් පේලියක් හෝ මුළු වගුවම delete කිරීම වගුවක කෝෂයක් තීරුවක් පේලියක් හෝ මුළු වගුවම delete කිරීම deleting cells columns row and table deleting cells columns row and table හරි ඔන්න දැන් අපිට මෙහෙම එකක් ඕන වෙනවා ඊළඟට මම මේක 1 කියලා දානවා මේක 2 කියලා දානවා මේක 4 කියලා දානවා දැන් බලන්න මේකේ මම ලියනවා කමල් කියලා මේකේ ලියනවා මල් කියලා මේකේ ලියනවා සමන් කියලා right දැන් මේ වගුව මම හදාගෙන ඉන්නද්දී බලන්න 1 2 4 මොකද්ද නැති පුත අංක 3ක් තියෙන කොලම් එක නැහැනේ රෝ එක නැහැනේ දැන් මට ඕන වෙනවා 1ට 2ට පස්සේ 4 නෙමෙයි ඊට පස්සේ අංක 3 කියලා දාපු පේලියක් ගන්න එහෙනම් පුත අපි විධානයක් පාවිච්චි කරන්න ඕනේ එහෙනම් මං අංක 4 සමන්ගේ පේලියේ ඉන්නවා නම් මේ පේලියේ කොහේ හරි තැනක මවුස් එක ක්ලික් කරනවා ක්ලික් කරම විධානයක් දෙනවා insert above කියලා above කියන්නේ ඉහළින් insert above කියලා දුන්නොත් මොකද්ද පුතා ඇඩ් වෙන්නේ සමන්ට උඩින් මොකක්ද ඇඩ් වෙන්නේ කොලම් එකක් නෙමෙයි රෝ එකක් මෙහෙම තියෙන එක මොකද්ද පේලියක් ඇඩ් වෙන්නේ insert above ඔන්න බලන්න අවන්නේ දෙකක් දැන් මම හිටියේ නිමල්ගේ පේලියේ නම් මං insert above ද තෝරන්න ඕනේ insert below ද තෝරන්න ඕනේ insert below එතකොට පුතා insert above කිව්වොත් ඉහළින් පේලියක් ගන්න පුළුවන් cursor එක තියෙන තැන ඉහළින් පේලියක් insert below කිව්වොත් cursor එක තියෙන තැනට පහළින් පේලියක් ගන්න පුළුවන් මම මෙතන දානවා අංක 3 සරත් අන්න බලන්න අපි අලුතින් පේලියක් ගත්තා එහෙනම් වා ලියා ගන්න ඕනේ ඒක තියෙන්නේ අංක 5 insert above කියන එක යටතේ නේද තෝරාගෙන ඇති පේලියට උඩින් පේලියක් ලබා ගැනීම
තෝරාගත් පේලියට නැත්නම් සිලෙක්ට් කර ඇති පේලියට උඩින් පේලියක් ලබා ගැනීම. Add a new row above the current row. Add a new row above the current row. අලුත් row එකක් add කරන්න පුළුවන්. දැන් current row කියන්නේ දැන් ක්ලික් කරලා තියෙන row එකට ඉහළින්. හරි. ඊළඟට insert below එකත් මේ වගේමයි යන්නේ. මොකද්ද කරන්නේ? Add a new row below the current row. පහලින් නේද? අපි ක්ලික් කරලා තියෙන එකට පහලින් සමන්ට පහලින් අංක 5කුත් මට ඕන. මොකද්ද මම ක්ලික් කරන්නේ? ඒකට ගයන් දාන්න ඕන. සමන් කියන තැන ක්ලික් කරලා මම තෝරන්නේ insert above insert below ද? below insert below තෝරනකොට ඔන්න අලුත් එකක් ආවා. ඒ අලුත් එකට මට පුළුවන් අංක 5 දාලා ගයන් කියලා දාගන්න. බලන්න. එහෙනම් අපිට වගුවකට අලුතෙන් පේලියක් ගන්නත් පුළුවන් ඒ විදිහට. එහෙනම් පුතා insert above එකට ලියන්න add a new row above the current row නේද? select කර ඇති පේලියට ඉහළින් අලුත් පේලියක් ලබා ගැනීම. select කර ඇති පේලියට ඉහළින් අලුත් පේලියක් ලබා ගැනීම. insert below එකට ලියන්න select කර ඇති පේලියට පහළින් අලුත් row එකක් ලබා ගැනීම. add a new row below the current row. හරිද පුතාලා? හරි නේද? හරි සර්. right ඊළඟ එක මොකද්ද තියෙන්නේ? 5යි 4යි 5යි 6යි හරි 7. අන්න 7 වෙනි එක බලන්න. 7 වෙනි එකේ තියෙන insert left කියලා. insert left කිව්වහම වම් පැත්තට ඇතුළු කරන්න කියලා තියෙනවා. ඒතර මේකේ රූප සටහනත් එක්ක පැහැදිලි වෙනවා. අපි හිතමු මෙහෙම දැන් මං ගාව මේ කොලම් එක නැහැ කියලා හිතන්න. දැන් මෙතන A තියෙනවා මං A වල අරන් තියෙන්නේ name B වල අරන් තියෙන්නේ telephone C වල අරන් තියෙන්නේ signature කියලා එකක්. හරි. දැන් මේ කොලම් තුන මේ වගුව අපි හැදුවට පස්සේ තමා දැක්කේ මේකේ ඇඩ්‍රස් එක දාලා නැහැ. ඇඩ්‍රස් එකට කොලම් එකක් කරන්නේ නැහැ. ඇඩ්‍රස් එක ඕන කරන්නේ name එකට පස්සේ නැත්නම් ටෙලිෆෝන් එකට කලින්. දැන් අපිට ඕනේ ටෙලිෆෝන් මත අපි මේ ටෙලිෆෝන් කියන කොලම් එක මත ක්ලික් කරලා තියෙනවා නම් මම මොකද්ද මෙතනින් තෝරගන්නේ? insert left insert right අලුත් එකක් ගන්න ඕනේ left side එකටද right side එකටද? left side එහෙනම් මට ඕන ක්ලික් කරලා insert left දානවා. පුතා මොකද උනේ? අලුත් කොලම් එකක් ආවා. අපි බලන්න. දැන් එහෙම නැත්නම් අපි මෙතන මේ name කියන කොලම් එකේ හිටියනම් මොකද මම තෝරගන්නේ? insert left ද right ද? right insert right. ඒකට අලුත් කොලම් එකක් ආවා. ඔන්න ඒකේ අපිට පුළුවන් address කියලා ලිව්වා. ඒකේ දාන්න පුළුවන් address එක. දැන් ඔන්න බලන්න අලුත් එකක් අරගෙන නේද? අලුත් එකක් අරගෙන අපිට add කරගෙන යන්න නේද? signature type කරලානේ දාන්නේ. right. ඉතින් ඔය වගේ මේ අතිලියලානේ දාන්නේ signature. ඉතින් මේ වගේ අපිට අලුත් කොලම් එකක් ඇඩ් කරන්න. ඉතින් ඒකේ අවස්ථා දෙකක් තියෙනවා. ඒ දෙකම එකට අපි ලියමු insert left insert right. නේද? පවතින ස්ලයිඩ් එක නැත්නම් පවතින තීරුවට වමින් අලුත් තීරුවක් ලබා ගැනීම. insert left කියන්නේ පවතින තීරුවට වමින් අලුත් තීරුවක් ලබා ගැනීම. add a new column to the left of the current column. පවතින තීරුවට කලින් නැත්නම් වමෙන් කිව්වත් කමන්නේ. පවතින තීරුවට වමෙන් අලුත් තීරුවක් ලබා ගැනීම. insert right කියන්නේ මොකද පුතා එහෙනම්? පවතින තීරුවට දකුණෙන් අලුත් තීරුවක් ලබා ගැනීම. පවතින තීරුවට දකුණින් අලුත් තීරුවක් ලබා ගැනීම. එහෙනම් අපි දැන් ගත්තොත් එහෙම signature එකට පස්සේ තවත් මොනවා හරි දාන්න ඕන. මේ පැත්තට තව එකක් ගන්න පුළුවන්. insert right දෙන්න ඕන. එතකොට තවත් එකක් එනවා. හරිද? නෝට් එක දාගත්තද? ඔව් සර්. හරි. දැන් එහෙමනම් අපි දන්න විදිහට හදමුද පොඩි වැඩක් කරන්න. මට මේක ටේබල් එක ඩිලීට් කරගන්න ඕනේ. මට කියන්න පුතා කොහොමද ඩිලීට් කරගන්නේ? මේ ටේබල් එක මට ඉවත් කරන්න ඕනේ. කියන්න බෑ දැන් මතක නම්. delete එක බලනවා. delete
table. table ලබනවා. එහෙනම් දැන් යන්නේ අපේ ටයිම් ටේබල් එක. ටයිම් ටේබල් එක හදන්න කියලා හිතාගෙන දැන් මම ටේබල් එකක් ගන්න යනකොට පොඩි ප්‍රශ්නයක් මතුවුණා. ටේබල් එකේ තියෙන කොලම්ස් ගන්න රෝස් ගන්න සීමා සහිත වෙන්නේ ඇතිවිද මදිවිද දන්නේ නැහැ. බලමු. මම ඔයාලෙන් අහන්නම් අපි ටයිම් ටේබල් එක හදනවා නම් අපිට කොලම්ස් කීයක් ඕනද? කොලම්ස් කීයක් ඕනද? තීරු කීයක් ඕනද? පහ. පහක් ඕනේ. තීරු පහක් Monday, Tuesday, Wednesday නේද? Thursday, Friday. එතකොට ටයිම් කියලා කොලම් එකක් දාන්න ඕනේ නැති වේද? ටයිම් එකක් ඕන වෙන්නේ. ටයිම් කියලා එකක් දානවා නම් පහක් මදිනේ. කීයක් ඕනද? හයක් ඕන. හයක් ඕනේ. එතකොට තව කොලම්ස් කීයක් ඕන වේද? මේ රෝස් කීයක් ඕන? වෙන පේලි කීයක් ඕන වේද අපිට? 9. 9ක්ද 8ක්ද කීයද? 10ක් ඕන. ඔව් 10ක් ඕනේ කොහමද? විෂයන් කීයක් උගන්වනවද සතිය දවසට? විෂයන් 8ක් 8යි. තව එකක් ඕනේ Monday, Tuesday, Wednesday දාන්න. තව එකක් ඕනේ මොකද්ද? ඉන්ටර්වල් එකට. එහෙනම් අපිට මෙන්න මේ වගේ එකක් ඕනේ. columns 6යි rows 10යි. columns 6 නම් ඔන්න ගත්තා. rows 10ක් තියෙනවා 3යි 4යි 5යි 6යි 7යි 8යි තියෙන්නේ. එහෙනම් මෙහෙම ඇඳලා ගන්න පුළුවන් නේද අපිට? බෑ. එහෙනම් මොකද කරන්නේ? ඇඳලා ගන්න නැතිව මෙතනින් ගමු. insert table එකට ගිහිල්ලා number of columns 6, number of rows 10. හරිනේ. ඕකේ කරා. දැක්කද ගත්ත හැටි? දැක්ක නේද? ඔව් සර්. දැන් එහෙනම් අපි මේ පල්ලෙහා තියෙන මෙන්න මේ ඊතලෙන් පොඩ්ඩක් පහළට ඇදලා මේක රීසයිස් කරගත්තා. කරගෙන ඔන්නම් පළවෙනි එකට අපි මේ ඔන්නම් මේ ටික ඔක්කොම එකම අකුරු වර්ගයක් දෙන්නවා නම් ඔන්නම් සිලෙක්ට් කරලා හෝම් එකට ගිහිල්ලා 12 වගේ සයිස් එකක් දැම්මා. ඔන්නම් බෝල්ඩ් එකකුත් දැම්මා ඕනේ නම්. දැන් මේක යමක් ටයිප් කරොත් එහෙම මේක බෝල්ඩ් වෙලා තමයි එන්නේ. අකුරු ප්‍රමාණය ටිකක් වැඩි වෙලා තියෙනවා. බලමු මොකද්ද මෙතන ටයිප් කරන්නේ අපි ටයිම්. දෙවෙනි එක මොකද්ද? Monday. තුන්වෙනි එක Tuesday. Wednesday. Thursday. Friday. දැන් පුතා අපිට ඕනේ තව වැඩක්. විෂයන් කීයකට පස්සේ සාමාන්‍යයෙන් ඔයාලට ඉන්ටර්වල් එක හම්බෙන්නේ ඔයාලගේ ඉස්කෝල වල? 4කට පස්සේ. සමහර ඉස්කෝල වල 5කට පස්සේ සමහර ඉස්කෝල වල 4කට පස්සේ නේද? මයුරපාද මධ්‍ය විද්‍යාලේ නම් ඉන්ටර්වල් එක මං ඉන්න කාලේ තිබ්බේ 5කට පස්සේ ඉන්ටර්වල් ඊට පස්සේ 4යි. ටයිම් ටේබල් එක කම්පියුටරෙන් හදන්න ගත්තට පස්සේ ඒ පහසුව සඳහා නේද? ඉන්ටර්වල් එකට කලින් 4යි ඉන්ටර්වල් එකට පස්සේ 4යි විදිහට වෙනස් කරා. ඊටත් සංඛ්‍යා දෙපැත්තටම දාගන්න ඕන වුණා. ටයිම් ටේබල් කම්පියුටරෙන් හදන්න ගත්තට පස්සේ. ඉතින් මයුරපාදේ ඉස්කෝලේ යනවා නම් ඔන්න මම තමයි ඉස්සෙල්ලාම වෙනස් කරේ උක. මුලින් 4ක් ගිහිල්ලා කාලසටහනේ ඊට පස්සේ ඉන්ටර්වල් එක හම්බ වෙනවා. ඊට පස්සේ නැවත 4ක් මේ විදිහට. හරි. දැන් එහෙනම් අපි 4කට පස්සේ අපිට ඉන්ටර්වල් එක ඕනේ 1යි 2යි 3යි 4යි. මෙන්න මේ කොලම් එක නේද රෝ එක නේද අපිට ඉන්ටර්වල් එකට ගන්න වෙන්නේ. දැන් පුතා ඉන්ටර්වල් ඔව් සර්. කොලම් එක ඉන්ටර්වල් රෝ එක මෙහෙමද තියෙන්නේ නැත්නම් මේ ඔක්කොම එකක් කරලාද තියෙන්නේ සාමාන්‍යයෙන්? ඔක්කොම එකක් කරලා ඔක්කොම එකක් කරලා. එකක් කරන්න මොකද කරන්නේ අපි? මේ ඔක්කොම එකක් කරන්න ඕනේ. මැච් කරනවා. ඉන්න හරි. එහෙනම් අපිට සිද්ධ වෙනවා මේ columns මේ cells පහම merge කරන්න. ඔන්න merge කරන්න. මට විනාඩියක් දෙන්න.
හරි අපි මොකද කරන්නේ මෙන්න මේ හතරක් කරලා මෙන්න මේ 1යි 2යි 3යි 4යි මේ ටික ඇරලා මෙන්න මෙතන සිලෙක්ට් කරනවා සිලෙක්ට් කරගෙන ගිහිල්ලා අර layout ribbon එකේ තමයි merge විධානය තියෙන්නේ layout ribbon එකේ බලන්න වන්න අපිට ඊළඟට කතා කරන්න තියෙන අන්න එක මොකද පුතා command එකේ නම merge cells මොකද කියන්නේ මේකට merge cells merge cells අන්න merge cells කියන command එක දුන්නු ගමන්ම මොකද වෙන්නේ මේ වගුවේ මෙන්න මේ ටික ඔක්කොම එකක් වෙනවා දැක්කද merge වුණා ඔක්කොම cells කීපෙම merge වුණා දැන් එහෙනම් මේක අපිට ඕන නම් ටිකක් මැද්දට අරගෙන මෙන්න මේක පුළුවන් මැද්දට ගන්න ඉස්සරහට කියලා දෙන්නම් මොකද කරන්නේ අපි ඒකට දානවා මොකද්ද interval නේද interval ඉතින් මේකෙත් වලට පුළුවන් ඕනනම් ස්පේස් ටිකක් නේද වැඩි දුර තියලා මේ දානවා නේද කට්ටිය interval ඕනනම් තව ටිකක් අකුරු ටිකක් ඕනනම් home එකට ගිහිල්ලා bold පාරක් දාලා ටිකක් ලොකු කරලා එහෙමත් දාන්න පුළුවන් නේද මේ ටිකත් ඕනනම් තව මදි නම් ඒ ටිකත් පොඩ්ඩක් ඕනනම් ලොකු කරගන්න පුළුවන් ඔන්න අපි ටයිම් ටේබල් එක හැදුවා නේ පුතා මේ merge එක තමයි මේ අපි කතා කරේ ඔන්න ප්‍රැක්ටිකල් එකකුත් එක්ක තමයි කියලා දුන්නේ merge එක ගැන එහෙනම් මොකද්ද අපි මේකට කියන්නේ layout ribbon එකේ මෙන්න මේක merge cells ඒක තියෙන ඔයාලගේ අංක වලින් කීවෙනි අංකෙද අංක 9 9 අංක 9 එහෙනම් අංක 9 යටතේ merge cells කියලා දාන්න ඉස්සරහෙන් ලියන්න නේද කෝෂ කීපයක් එක්කාසු කිරීම එකතු කිරීම merge the selected cells into one cells නේද merge to selected cells into one cells කෝෂ කීපයක් එකතු කර තනි කෝෂයක් සැකසීම කිව්වත් කමන්නේ කෝෂ කීපයක් එකතු කර තනි කෝෂයක් සකස් කර merge කරනවා කෝෂයක් කියන්නේ සෙල් එකක් ඈ සෙල් එකක් කියන්නේ පොඩි කොටුවක් හරි ඔන්න එහෙනම් තවත් කතන්දරයකට එන්න එනවා මොකද්ද ඒ split cells මේ split cells කියන එකත් අපිට ඉතාල වැදගත් වෙන එකක් මේ බලන්න split cells කොහොමද තියෙන්නේ කියලා පොඩ්ඩක් බලමු split cells කියලා අපි කියනවා ඔන්න බලන්න පුතා මම තව වගුවක් ගන්නම් මෙන්න මේ වගේ සරල වගුවක් වගු තුනක් කොලම් තුනක් විතර වගේ වෙන්න ගන්නම්කෝ ඔන්න ගත්තා නේද මට මම මෙතන දානවා දාමු ස්කූල් කියලා එකක් ස්කූල් ඊට පස්සේ මෙතන දානවා grade 10 මෙතන දානවා grade 11 තාල පොඩ්ඩක් මේකත් අපිට අර වගේ home එකට ගිහිල්ලා මැද්දට තියලා නේද මැදට තියෙන layout එකේ මෙතන තමයි හොඳම දේ මැද්දට තියලා home එකේ bold කරලා අකුරු ටිකක් විශාල කරලා ඔහොම තියනවා මට දැන් මෙහෙම වැඩක් ඕනේ grade 10 එකේ boys ලා කීයක් ඉන්නවද grade 11 එකේ girls ලා කීයක් ඉන්නවද කියලා වෙන වෙනම ගන්නවා grade 11 එකෙත් boys ලා කීයක් ඉන්නවද girls ලා කීයක් ඉන්නවද කියලා වෙන වෙනම ගන්නවා දැන් එන පුතා අපිට පේනවා මෙන්න මේ column එක දැන් මෙතන ඔක්කොම students ලා 28යි කියලා හිතන්නකෝ 35යි 35යි girls ලා 20යි boys ලා 15යි එහෙම තමයි ඉන්නේ එහෙනම් මේ column එකේ මට ඒක දා ගන්න ඕනේ මට එහෙනම් මොකක්ද කරන්න පුළුවන් පුතා මේ column එක කොටස් දෙකකට බෙදනවා මට girls boys දා ගන්න පුළුවන් split කරනවා පලනවා වෙන් කරනවා මේ බලන්න මෙන්න මේ columns වලට අදාළ මේ column එකට අදාළ මේ cells හතරම මම select කරනවා මේක තමයි මට මෙතනින් එහාට තමයි දෙකට පලා ගන්න ඕනේ එහෙනම් මම මොකද කරන්නේ layout එකට ගිහිල්ලා අර merge cell එකට පස්සේ තියෙන split cells තෝරනවා split cells තේරුවට පස්සේ අපි හිතනවා කොච්චර තීරු ගණනකටද මේක කැඩෙන්න ඕනේ number of columns කීයකට පුතා අපිට කඩන්න ඕනේ දැන් girls boys දානවා නම් කීයද ඕන වෙන්නේ දෙක එකයි තියෙන්නේ දෙකමයි ප්‍රශ්නයක් නැහැ number of rows කීයක් මේ වගේ කැඩෙන්න ඕනද පේලි කීයක කැඩෙන්න ඕනද දැන් select වෙලා තියෙනවා හතරක් ඒ හතරෙම කැඩෙන්න ඕනේ නේද කැඩෙන්න ඕනේ එහෙනම් මේ හතර එහෙමම අපි තියනවා ඊට පස්සේ ඕකේ කරනවා බලන්න දෙකට මෙලින් කැඩෙනවා එහෙනම් දැන් මෙතන දාන්න පුළුවන් boys මෙතන දාන්න පුළුවන් girls
දැන් අපි ගත්තොත් එහෙම මයුරපාද CC ගත්තොත් Central College Boys grade 10 වල අම්මෝ දැන් නම් බර ගණක් ඇති. නිකන් බලමු 345ක් විතර වාගේ නෑ. boys ලා වෙන් වෙනවනේ ඔක්කොම ටික. 200ක් 200ට වැඩි. 145ක් girls ලා 200ක් ඔන්න ඔය වගේ ප්‍රමාණයක් විතර වෙන්න පුළුවන් ඈ. සාමාන්‍යයෙන් 320 ගාණක් 330 ගාණක් විතර වගේ ඉන්නවා මේ එක ශ්‍රේණියක් ගත්තාම මයුරපාද. හරි. එහෙනම් grade 11 එකත් මේ වගේ වෙන් කරගන්න. මට කියන්න මොකද්ද ක්‍රමය? මම දැන් එකක් කරලා පෙන්නුවා. මොකද කරන්නේ? කියන්න. මොකද කරන්නේ පුතා? ස්ප්ලිට් කරලා එක සිලෙක්ට් කරනවා. ඊට පස්සේ layout එකේ layout එකට ගිහිල්ලා split split cell cells click කරනවා. කරලා number of columns වලට දාන්න. 4. හරිනේ? ඕකේ කරා. right හරියටම හරි හොඳයි ඈ. මේකෙත් අර වගේ දාන boys මේකේ girls නේද? okay අපිට දාන්න පුළුවන්. තවත් ඉස්කෝලයක් දානවා තවත් එකක් දාන්න. නේද? බලන්න මේකත් අපිට පුළුවන් ඕනම් බෝල් කරන්න. ටික ටික එහාට වැඩ ටික දෙන්න පුළුවන්. අපි දැන් කරන්න ගත්තේ මොකද්ද? මේ ස්ප්ලිට් කරන එක. එහෙනම් තමයි ස්ප්ලිට් කරනකොට මොකද වෙන්නේ? layout ribbon එක අපි ස්ප්ලිට් කරන එක තෝරගත්තාම අපිට පුළුවන් කොලම් එකක් බලන්න. ඉතින් මේක මෙහෙම විතරක් නෙමෙයි. අපිට ඕනේ නම් මේ වගේ එකක් අපිට ගණනාවකට උනත් 4කට 5කට කඩා ගන්නත් ප්‍රශ්නයක් නෑ පුළුවන් නේද? දැන් මේකක් අපිට ඕන නම් මේ කොලම් එක layout insert below ටිකක් වැඩිපුර ගත්තා වුණා. මම මේක කඩන්න පුළුවන් මට ඕන නම් මේකේ 5කට 6කට විතර කඩන්න පුළුවන්. split cells තේරුවා number of rows columns 5යි rows 9 එහෙම තිබ්බා බලන්න split වෙනවා ලස්සනට. කෑලි වලට තව සමානම කොටස් වලට කොලම් වලට බෙදෙනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි rows වලට බෙදන්න පුළුවන්. දැන් මේ row එක ගත්තොත් එහෙම මේ row එක ගත්තොත් මේ row එකත් අපිට මේක විතරක් ඕන නම් split cells එකට ගිහිල්ලා number of columns ගත්තොත් 1 2 3 4 5 6යි columns 3යි 4 5 6යි එන්න ඕනේ. columns අය number of rows එන්න ඕනේ 5ක්. දාන්න බලන්න මොකද එන්නේ කියලා. මේක කොටස් බලන්න පිටිච්චටි. වාසමාවට බෙදලා යනවා. right. එහෙනම් ඒක සටහන් කරගන්න. කොහොමද සටහන් කරගන්නේ? split cells තියෙන්නේ අංක 11 10 අංක 10 යටතේ ලියන්න. වගුවක කොලම් එකක් හරි රෝ එකක් හරි නේද? නැත්නම් වගුවක කොලම් එකක් හෝ රෝ එකක් කොලම්ස් ගණනාවකට හෝ රෝස් ගණනාවකට බෙදීම. නැත්නම් split the current cell into multiple cells. නේද? දැන් තියෙන සෙල් එකක් cells ගණනාවකට බෙදා දැක්වීම. එහෙම දාන්නකෝ. කෝෂයක් කෝෂ ගණනාවකට බෙදා දැක්වීම. කෝෂයක් විතරනේ කෝෂ කීපයක් හරි කමන්න අපිට පුළුවන්. කෝෂයක් හෝ කෝෂ කීපයක් කෝෂ ගණනාවකට බෙදා දැක්වීම. ලියන්න split the current cell into multiple cells. split the current cell into multiple cells. කෝෂයක් හෝ කෝෂ ගණනාවක් කෝෂ ගණනාවකට බෙදා දැක්වීම. හරි අපි ඊළඟට එනවා අපිට පුළුවන් ඕනනම් වගුවක් හරි මැද්දෙන් කඩන්න ස්ප්ලිට් කරන්න. නේද? ස්ප්ලිට් ටේබල් කියලා තියෙනවා. ස්ප්ලිට් ටේබල් තියෙන්නේ අංක 11යි. නෑ අපි බලමු දැන් මේක අවශ්‍ය අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. මම කරලා පෙන්නන්නම්. මෙන්න මේ ටයිම් ටේබල් එක තියෙනවා. ටයිම් ටේබල් එකේ මේ ඉන්ටර්වල් එක ගාවින් පහලට මේ ටික ඔක්කොම ඉන්ටර්වල් එකත් එක්කම එතනින් දෙකට කැඩෙන්න ඕන. හරි මැද්දෙන් වගුව දෙකට කැඩෙන්න ඕන. අපිට කරන්න පුළුවන් ස්ප්ලිට් ටේබල් කමාන්ඩ් එක එකවතාවයි දෙන්න ඕනේ. ඔන්න කැඩුණා. දැක්කද? මේ කොටස එකක් මේ කොටස තව එකක්. මොකද මම තේරුව විධානය පුතේ? ස්ප්ලිට් ටේබල් ස්ප්ලිට් කඩනවා නේද?
ලියන්න ස්ප්ලිට් ටේබල් යටතේ වගුවක් කොටස් දෙකකට වෙන් කිරීම. 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 right. අපි now ඊළඟ එකට එනවා. auto fit කියලා කියන එක. auto fit නේද? අපිට පුළුවන් මේ අපි අර දැන් වගුවක් ගත්තාම අපිට ඕන විදිහට අපිට හදා ගන්නත් පුළුවන් ඒකේ column width එකයි row height එකයි අවශ්‍ය විදිහට හදා ගන්නත් පුළුවන්. එහෙම නැතිව automatically හැදෙන්න දාන්නත් පුළුවන්. මම එහෙනම් අලුත් වගුවක් අරගන්නම්. අලුත් පිටුවක insert එකට ගිහිල්ලා table එකට ගිහිල්ලා මම මෙහෙම ඇත්තටම වගුවක් ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් පවතින විදිහ මේ විදිහට තමයි පවතින්නේ. ඒතර පොඩ්ඩක් බලමු layout එකේ තියෙන options තුනක් layout ribbon එකේ මේ auto fit කියලා. auto fit එකට click කරපුවාම මේකේ තියෙන අවස්ථා තුනක් auto fit content, auto fit window, fix column width කියලා. නේද? ඒතර මේ auto fit ගැන තමයි කතා කරන්නේ පුතේ. auto fit content එකට දුන්නොත් එහෙම මොකද වෙන්නේ? මේ වගුව සම්පූර්ණයෙන්ම කුඩා වෙනවා. පළල අඩු වෙනවා. පළල අඩු වෙනවා විතරක් නෙවෙයි බලන්න පළල අඩු වුණා සම්පූර්ණයෙන්. පළල අඩු වෙනවා විතරක් නේ. දැන් මේකෙදි අපි යමක් ටයිප් කරමු. දැන් මේකේ number. ඒතර number ගානට විතරයි column width එක හැදෙන්නේ. ඊළඟට මම දානවා name එකේ ගානට විතරයි column width එක හැදෙන්නේ. ඊළඟට මම දානවා address. ඒක විතරයි ඒ ගානට විතරයි හැදෙන්නේ. මම ඒක ළඟට දානවා student marks. මේක ටිකක් ලොකුවට හදන්න ඕනේ. auto fit එකේ auto fit content කිව්වොත් අන්තර්ගතයට අනුව තමයි තියලා තියෙන content එකට අනුව තමයි column width එක adjust වෙන්නේ. column width එක හැදෙන්නේ. දැකලා පුතා ඒක. auto fit content. හරි. ඊළඟට මම මේක ලියන්න දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලා නිකන් බලා ගන්න. auto fit එකේ කියන්නේ අවශ්‍ය ආකාරයට අපිට පුළුවන් මේක resize කරගන්න, column එකේ width එක වෙනස් කරගන්න. auto fit window කියලා දුන්නොත් මොකද වෙන්නේ? මුළු වගුවේම මාජින් එක දක්වාම තියෙන ඉඩ සම්පූර්ණ වශයෙන් අරගෙන වගුව හැදෙනවා. සාමාන්‍යයෙන් auto fit window තමයි අපි සාමාන්‍යයෙන් ගත්තු ගමම අලුතෙන් වගුවක් ගත්තු ගමම හිටින්නේ auto fit window. දැන් අලුත් වගුවක් ඉස්සෙල්ලාම ගත්තාම හිටින්නේ auto fit මුළු වගුවම මුළු පිටුවේම පළල සම්පූර්ණ පළල අරගෙන තමයි මේ auto fit window එක හැදෙන්නේ. මෙන්න මේක දෙවෙනි auto fit window. fix column width කියන එක තෝරගත පුතේ අපිට පුළුවන් අපි ගන්න වගුවේ තීරුවේ පළල හරියටම අපිට අවශ්‍ය ප්‍රමාණයට දීලා හදාගන්න. තීරුවේ පළල අපිට අවශ්‍ය ප්‍රමාණයට දීලා හදාගන්න පුළුවන්. දැන් එහෙනම් බලමු මෙහෙම එකක්. insert එකට ගිහිල්ලා table එකට ගිහිල්ලා මම මෙන්න මේ වගේ හතරක් ගන්නවා. මම දැන් හිතන්න මට ඕනේ මෙතන number දාගන්න. මෙතන මට ඕනේ name දාගන්න. මෙතන ඕනේ address දාගන්න. මෙතන ඕනේ signature එක දාගන්න. signature එක දාගන්න. ඊට පස්සේ ඔන්න මම හතරම type කරා. දැන් අපි මේකේ ඇත්තටම අන්තර්ගතයෙන් අපි මේකේ දැන් මේක print out එක ගන්න. අතින් නම් ලියන්නේ අන්තර්ගතය අපි. අතින් නම් ලියන්නේ අපිට මේකේ පොඩි අඩුපාඩුවක් තියෙනවා. number එකට මෙච්චර පළලක් ඕනද පුතා? මෙච්චර පළලක් ඕනද? අඩු වෙන්න ඕන. නේද? ඊළඟට මේක name එකත් පොඩ්ඩක් තිබුණා. ඒකේ address එකට ටිකක් මොකද වෙන්න ඕනේ? address වෙන්න ඕනේ. ටිකක් වැඩිපුර තියෙනවා. දැන් එහෙනම් පුතා අපිට පුළුවන් අපි අර ඉගෙන ගත්ත ක්‍රමයේ පාවිච්චි කරලා ඕනනම් මේ දෙක අතරට mouse එක අරගෙන ගිහිල්ලා ඔන්න ඕම ක්ලික් කරලා අඩු කරගන්න. මේකත් ඕන ප්‍රමාණයට අරගෙන ගිහිල්ලා අඩු කරගන්න පුළුවන්. ඕම අඩු කරගන්න පුළුවන්. හැබැයි දැන් එහෙම නෙමෙයි අපිට නිශ්චිත අගයක් දෙන්න ඕනේ කෙලින්ම. කෙලින්ම නිශ්චිත අගයක් දෙන්න ඕනේ. එහෙම බෑ අඩු කරගන්න අපිට නිශ්චිත අගයක් දෙන්න ඕනේ. කොහොමද කරන්නේ කියලා පොඩ්ඩක් බලමු. එතකොට මොකද කරන්නේ? මෙන්න මේක ඔන්න මේ වගුව උඩ ක්ලික් කරලා අපි බලන්න auto fit මෙන්න මෙතන මේ auto fit content එකට පස්සේ තියෙනවානේ width එක. අපි නම් මෙතෙන් ඉස්සෙල්ලාම දාන්න fix column width කියන එකට දාන්න. හරි. ඒක පස්සේ දැම්මත් කමක් නැහැ. width එක දෙනවා මෙතනට අඟල් දශම 3ක් විතර දාලා enter කරා. number එකට. මදිද? නැත්තම් දශම 4ක්. හරි.
name එකට ඕනේ අඟල් දෙකමාරක් තියෙන්නේ. ඕනනම් අපිට ඒක වෙනස් කරන්න පුළුවන්. අඟල් දෙකමාරම මේ අඟල් දෙකක් දාමු. අඟල් දෙකක් දැම්ම enter කරමු. address එකට අඟල් 3ක් දාමු. මෙතන select කරලා address එකට අඟල් 3ක් දාලා enter කරනවා. signature එකට මෙච්චර ඕනේ නැහැ. signature එකයි තියෙන්නේ. signature එකට එකකුත් ඇති. එකක් දාලා enter කරා. මොන බලන්න. දැන් අපි දාලා තිබ්බේ auto fit එකේ fix column width කියලා තිබ්බහම මේකේ content එක වැඩි වුණත් අපි දැන් ගොඩාක් වැඩි වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. නේද? දැන් අපි type කරපු සමන් කුමාර නේද? සමන් කුමාර දැන් මෙයාගේ නම කොච්චර ලොකු වුණත් පුතා කොලම් එකේ පළල වැඩි වෙනවද අර දීලා තියෙන පළලට වඩා? වැඩි වෙන්නේ නැහැ. පළල එහෙමමයි අන්තර්ගතය පහලට යනවා. එච්චරයි වෙන්නේ. ඇඩ්‍රස් එකත් ඒ වගේ. සිග්නේචර් එක නම් අපි සාමාන්‍යයෙන් ටයිප් කරන එක නම්බර් එකත් ඒ වගේ. අන්නේ ෆික්ස් කොලම් විත් කියන ඔප්ෂන් එක ඒක තමයි. ඒක නිකන් ඔයාලට ලියා ගන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ මේක එකින් එක අවශ්‍ය වෙනවා. ඔයාලා කරලා බලන්න. මේකේ මුල් එක තියෙන එක ලියා ගමු මොකද්ද? automatically resize the column in your table නේද? අවශ්‍ය automatically නෙමෙයි දැන් මෙතන එන්න ඕනේ. තුනක් තියෙනවානේ. ඒ නිසා මේ අපි මෙහෙම ලියමු. වගුවක තීරුවක පළල අවශ්‍ය ආකාරයට වෙනස් කිරීම කියලා. කියන්නේ වගුවක තීරුවල පළල අවශ්‍ය ආකාරයට වෙනස් කිරීම කියලා ලියන්න. වගුවක තීරුවක පළල අවශ්‍ය ආකාරයට වෙනස් කිරීම. Changing column width of the table. Changing column width of the table ඉතින්පත් කමක් නෑ. ඔයාලා මේකේ අවස්ථා තුනක් තියෙන auto fit එක දාගන්න පුළුවන්, fix column width දාගන්න පුළුවන්, fit in window දාන්න පුළුවන්. ඕන එකක්. ගොඩක් දුරට හොඳයි මේ වගේ හදලා මොකද්ද? fix column width එක දාපුවම වෙනස් වෙන්නේ නෑ. හරි. එහෙනම් ඒත් එක්කම හරි. එතකොට අපි ඒක කතා කරා. දැන් එහෙනම් අපි ඊළඟට මේ height එක සහ width එක. height එක width එක තියෙන එකට මම දාලා තියෙන්නේ අංක 13 cell size කියන එක යටතේ. ඉතින් ඒකේ width එක නම් අපි දැක්කා. දැන් එහෙනම් අපිට height එක කියන එක අහන්න දෙයක් නැහැ නේ. මොකද පුතා height එකෙන් කරන්නේ? මොකද්ද? තීරුවක පේලියක උස නේද? පේලියක උස වෙනස් කරන්න පුළුවන්. ඒකත් අපිට පුළුවන් මේකේ දැන් උස අපිට ඕන නම් මෙතනින් මැනුවලි හදන්න පුළුවන් වුම. එහෙම නැත්නම් අපිට පුළුවන් මේ ටික සිලෙක්ට් කරලා නේද height එක කීයද කියලා දෙන්න. අඟලක් දීලා enter කරොත් අඟලක් උස වැඩි වෙනවා. එහෙම දෙන්න පුළුවන්. ඉතින් උස පළල තීරුවක පළලයි පේලියක උසයි අවශ්‍ය ආකාරයට වෙනස් කිරීම තමයි ඒක තුල සිද්ධ වෙන්නේ. ඉතින් ඒක ලියාගමු අංක 13 යටතේ අංක 13 width height කියලා මාතෘකාව දාගන්න width height ඉස්සරහ ලියා ගන්න තීරුවක පළල සහ පේලියක උස වෙනස් කිරීම අවශ්‍ය ආකාරයට වෙනස් කිරීම තීරුවක පළල සහ පේලියක උස අවශ්‍ය ආකාරයට වෙනස් කිරීම changing column width and row height of the table changing column width and row height of the table හරි මෙන්න මේ තවත් ටූල් දෙකක් තියෙනවා මම ඒක දීලා නෑ ඔයාලට ඒක 13 1 කියලාවත් දාගන්න එතන දාන්න ඉඩ නම් පොඩ්ඩක් මදි මෙන්න මේ ටූල් දෙක distribute row distribute columns නේද මේ distribute row කියන එක උඩ ක්ලික් කරොත් මොකද වෙන්නේ කියන එකට තේරෙයි අපි දැන් මේ එක row එකක් ඔන්න උස්සලා දිනවනේ මෙහෙම කරන්න ගිහලා දැන් අපි මේක හදන්න ගිහිල්ලා මෙහෙම sorry වැඩි වෙලා මේවා අඩු වෙලා ඉතින් මොන හරි දෙයක් වුණා කියන්නකෝ අපි අතින් නේද මේක හරියට මේ අතින් කරන්න කියලා මේ බලන්න ඈත් වෙලා අඩු වැඩි වෙලා කොහොම හැදුනා දැන් ටේබල් එක මෙහෙම හැදුනට පස්සේ මුළු ටේබල් එකේම rows ටික එකම ගානකට ගන්න ඕන වුණොත්
අපි මේ කර්සර් එක තියෙනවා අපිට ඕන ගාන තියෙන එකේ. දැන් උදාහරණයකට මේ ගානට ඔක්කොම ඕන නම් distribute row කිව්වොත් ඒ ගානට ඔක්කොම ටික හැදෙනවා මේ. අපි හිතන්නකෝ මෙන්න මේ කුඩා ගානේ උඩ ක්ලික් කරලා distribute row දැම්මොත් මොකද වෙන්නේ? මේක නකුරු තියෙනවා. නේද? සාමාන්‍ය මේ දිග ගත්තාම මේ අරන් තියෙන පළල ගත්තාම මෙහෙමයි වෙන්නේ. මේ අරන් තියෙන උස ගත්තාම මේ උසට ගැලපෙන විදිහට row වල නැත්නම් මේ පේලි වල උස සකස් වෙනවා. ඊකට ඒක වගේම තමයි අනිත් පැත්ත. දැන් මෙතනට අරන් තියෙනවා මේක. මේකේ distribute columns ගත්තොත් columns ටික සමානව හැදෙනවා. බලන්න. එක සමානව columns ටික හැදෙනවා. ඉතින් distribute row distribute column එකෙන් කරන්නේ සමානව එක සමානව තීරු ටික හැදීමයි එක සමානව පේලි ටික සකස් කිරීමයි. ඉතින් ඒකේ නෝට් එකක් ලියන්න මම මේකේ අංකයක් දාලා නැහැ. ඔයාලට ටියුට් එකේ උඩින් හරි අංක 13 1 කියලා වාගේ දාගෙන distribute row distribute column එකට දාගන්න එක සමානව තීරුව හෝ පේලියේ උස වෙනස් කිරීම. තීරුවක පළල සහ පේලියක උස එක සමාන ලෙස වෙනස් කරන්න පුළුවන් අපිට. එක සමාන වෙනස් කරන්න. හරිද පුතා? හරි සර්. හරි සර්. අපි එහෙනම් ඊළඟට 14 වෙනි එකට එනවා. 14 තමයි ඉතා වැදගත් වෙන්නේ. මලට දැන් මෙතනම පේනවා 14 වෙනි එක ඕන වෙලා තියෙනවා. බලන්න. දැන් මම මේක ඔන්න බෝල් කරලා තියෙනවා. නේද? දැන් මේ මාතෘකා ටික මේ number name address signature මම තව ටිකක් ලොකුත් කරන්නම්කෝ. බැලුවොත් මෙහෙම තිබ්බොත් හරිද? කොහොමද මේක තියෙන්න ඕනේ පුතා? මැද හරිය. මැදට වෙන්න තියෙනවා. දැන් අපිට ඕන ගන්න පුළුවන් අවස්ථා තියෙනවා 9ක්. මේ අවස්ථා 9 තමයි පුතා දැනට මේකේ තේරිලා තියෙන්නේ alignment එකේ align top left කියන එක. align වෙලා තියෙන්නේ top left එකට. උඩ top කියන්නේ උඩ left එක කියන්නේ වමට. උඩ වමට තමයි මේක select වෙලා තියෙන්නේ. දෙවෙනි එක තේරුවොත් ඒක select වෙලා තියෙන්නේ line top center. ඒක align වෙලා තියෙන්නේ උඩ මැදට. ඊළඟ මොකද්ද මේ align top right මේක align වෙලා තියෙන්නේ කොහාටද? වමට දකුණට. මෙතනට આવොත් එහෙනම් මොකද්ද වෙන්නේ? center left align center left. මෙතන දැන් ඔබ පළවෙනි එක ඔන්න ඔහොම තියෙනවා. ඔන්න මෙතන ක්ලික් කරොත් මැද්දට එනවා. මෙතන ක්ලික් කරොත් අර අයින්නට යනවා. ඊගාට මෙන්න දෙවෙනි පේලියට නම් පළවෙනි එක આવොත් මොකද්ද? center වෙනවා center left. හැබැයි left එකේ තියෙන්නේ. මැදට આવොත් center නෙමෙයි center කියලා විතරයි තියෙන්නේ. එතන align center හරි මැද්දට දිගින් horizontal vertical දෙකෙන්ම මැද්දට එනවා. ඊගාට මෙතන ක්ලික් කරොත් එහෙම center right center වෙලා තියෙනවා. නමුත් දකුණු පැත්තේ තියෙන center right. පල්ලෙහාට આવොත් එහෙම bottom left පහළ left එකට එන්නේ bottom left එකට එන්නේ. ඊළඟට එක આવොත් එහෙම bottom center ඊළඟට આવොත් bottom right. දැන් මොකද පුතත් මේක දාන්න ඕනේ? මොකක්ද දාන්න ඕනේ? center line. මොකක්ද දාන්න මැද? center line 14 වෙනි එක. ඉතින් බලන්න මෙන්න මේක දැම්මොත් තමයි මේ ටික පිළිවෙලට මැද්දට ඇවිල්ලා තියෙන්නේ. ඔන්න ඒක හොඳට බලා ගන්න. එහෙනම් ඒකට අපි දාමු alignments කියන වචනේ තමයි පාවිච්චි කරන්න වෙන්නේ 14 වෙනි එකට. alignment කියලා දාන්න 14. කෝෂයක් තුල නැත්නම් සෙල් එකක් තුල අන්තර්ගතයන් align කිරීම එක එල්ල කිරීම. කෝෂයක් තුල අන්තර්ගතයන් එක එල්ල කිරීම කියලා ලියන්න. කෝෂයක් තුල අන්තර්ගතයන් එක එල්ල කිරීම. හරි. එදාම ඉංග්‍රීසි ලියන්න align the text in the cell. Align the text in the cell. හරි. ඔන්න තවත් ලස්සන වැඩක් තියෙනවා අපිට නේද? දැන් බලමු name address මම මේ ටික ඔක්කොම කුඩා කරලා ගන්න number name address එක අයින් කරමු address signature දෙක අයින් කරලා අපි දාමු teacher ගේ ලකුණු ලයිස්තුවට ගැලපෙන විදිහට මේක හදාගමු නේද? එහෙම හදනවා නම් පුතා අපිට ගොඩක් ඕන වෙනවා නේද? columns ගණන් විද්‍යාව ඉංග්‍රීසි ඔක්කොටක් දාන්න බෑනේ. අපි හදමු දෙහෙම එකක් ඔන්න. insert මම මේකේ තව මේ වගේව ගොඩාක් ගන්නවා නම් මොකද්ද මේ හතරෙන් මම තෝරන්නේ කියන බලන්න. මෙතන කර්සර් එක තියෙන්නේ. මේ වගේව ගොඩාක් ගන්න මේ පැත්තට. මොකද්ද මම කරන්නේ?
Insert right. insert right the left the insert right ඔහොම ගත්තොන්න බෑ insert right දාපුවම ඔන්න එනවා ටිකක් ඔන්න දැන් මම මෙතන දානවා subject මොනවද සිංහල English නේද ඊගාවට maths ඊළඟට science ICT නේද මොනවා හරි කවන්නේ ආර්ට් වල දැන් පුතා මෙහෙම තිබ්බොත් හරියයිද මේක අකුරු ටික මොකද වෙන්න ඕනේ සාමාන්‍යයෙන් කොහොමද තියෙන්න ඕනේ මෙහෙම තිබ්බනම් හරිනේ යටින් ලවුඩට සිංහල කියවද්දිවම අපි දැන් මෙහෙම කියවනවා එකයි කරනවා ඊළඟට මේ පැත්තටත් කියවනවානේ මෙහෙම කියවන්න අඩුයි ටිකක් මෙහෙම තියෙන මෙහෙම පොඩ්ඩක් කරවලා කියන්න එහෙම පුළුවන් නේද කියවන්න එහෙනම් මේකේ ටෙක්ස්ට් එකේ ඩිරෙක්ෂන් එක දිශාව වෙනස් කරන්න පුළුවන් අකුරු වල දිශාව වෙනස් කරන්න පුළුවන් සිලෙක්ට් කරා මම ඔක්කොම ලේඅවුට් එක තෝරලා ටෙක්ස්ට් ඩිරෙක්ෂන් එක තෝරලා මොකද්ද මම කවතාවක් ක්ලික් කරපුවම අනිත් පැත්තට ආව තවතාවක් ක්ලික් කරපුවම මේ පැත්තට ආව මේ හොඳයි නේද මේ හොඳයිනේ කොහොමද ඉංග්‍රීසි ඉංග්‍රීසි මැත්ස් අද අපිට මේ පැත්තට තමයි අහුරු නේ මෙහෙම දාන්න පුළුවන් අපි ඉතින් මෙන්න වගේ ටෙක්ස්ට් ඩිරෙක්ෂන් එක ඒකත් විභාගයටම අහලා තියෙන ප්‍රශ්නයක් නේද ටෙක්ස්ට් ඩිරෙක්ෂන් එකේ මොකද්ද වෙන්නේ අකුරු වල දිශාව වෙනස් කිරීම නේද කෝෂයක් තුල අකුරු වල දිශාව වෙනස් කිරීම මාතෘකාව දාගෙන ටෙක්ස්ට් ඩිරෙක්ෂන් කියලා ප්‍රශ්න කොටු අංක 15 ටෙක්ස්ට් ඩිරෙක්ෂන් අංක 15 දාගෙන ටෙක්ස්ට් ඩිරෙක්ෂන් කියලා ඊට පස්සේ මොකද්ද අපි ඒකට තෙලියන්නේ ටෙක්ස්ට් ඩිරෙක්ෂන් එක මොකද කරන්නේ කෝෂයක් තුල අකුරු වල දිශාව වෙනස් කිරීම ඉංග්‍රීසියෙන් ලියන්න change the text direction within the selected cells කෝෂයක් තුල අකුරු වල දිශාව වෙනස් කිරීම change the text direction within the selected cells හරි ඊළඟට මොකක්ද අපිට තියෙන්නේ text direction එකට පස්සේ cell margin කියන පුතා වෙන්න මේකයි අපි දැන් මේ අකුරු ටික සම්පූර්ණ වශයෙන්ම බැලුවොත් වෙන්න මෙතන ඔයාලට පේනවා ඇති මේ සමන් කුමාර කියලා තියෙන අකුරු වල මේ තියෙන රේඛාවයි මේ තියෙන රේඛාවයි අතර තියෙනවා මාජින් එකක් පේනවා ඇති දැන් මේ කී අකුරේ ගත්තොත් මේ කී අකුරේ උඩ තියෙන ඉඩයි උඩ සහ උඩ තියෙන ලයින් එකේ අතර තියෙන පරතරය අපි ඔකට සෙල් මාජින් කියනවා සෙල් පැඩින් කියනවා සෙල් ස්පේසින් කියනවා ඒ ඔක්කොම එකම තමයි එහෙනම් අපි මේකේ සෙල් මාජින් එක වෙනස් කරන්න ඕනේ සෙල් මාජින් එක වෙනස් කරපුවම ඔන්න මෙතන මේ හොඳට හොයාගන්න පුළුවන් මේ සමන් කුමාර කියන එක අතරතුර ගත්තොත් මේ අකුරු සහ මේ ඉර අතර තියෙන එක වෙනසක් වෙනවා එහෙනම් සෙල් මාජින් තෝරලා මට පුළුවන් ඕනනම් টොප් එකෙන් කොච්චරද টොප් එකෙන් අපිට ඔන්න 3ක් දැම්ම බොටම් එකෙන් 3ක් දැම්ම left එකෙන් 9යි 10යි left එක ටිකක් වැඩිපුර තියෙනවා ඔන්න ගන්න දැම්ම ඕකේ කරා බලන්න චූටි වෙනසක් වුණා ඉතින් මේක ටිකක් හොඳටම බලන්න ඕන ටිකක් වැඩි යගයක් දානකොට තමයි වෙනස පේන්නේ කොම් මම 9ක් දාලා තියෙනවා මේ දෙක අතර තියෙන පරතරය වැඩි වෙනවා එහෙම පරතරය වැඩි වෙනකොට අපේ ටේබල් එක පරතරය වෙනස් වෙනවා ඉතින් ඔක ලියා ගන්න මෙන්න මෙහෙම 16 සෙල් මාජින් වගුවක සෙල් මාජින් වෙනස් කිරීම කියලාම ලියන්න කෝෂ මාජින් එක කෝෂයේ මාජින් එක වෙනස් කිරීම මේකේ මාජින් වෙනස් කරන්න පුළුවන් හරිද හරි පුතා හරි සර්. දැන් එහෙනම් තව චූටි වැඩක් මම පෙන්නන්නම් මේක කීපයක් මම ගන්නම් insert below දැන් මම මෙතන දාන්නම් මේ අගයන් ටිකක් අපි ගමු නේද 320යි 213යි 21යි 6යි right
දැන් අපිට පුළුවන් ඕන මේ ටික අර ඉස්සෙල්ලා අපේ අර කලින් ඉගෙන ගත්ත sort විධානය මෙතන පාවිච්චි කරන්න පුළුවන්. ඒක තමයි මේ තියෙන පුතා sort. දැන් වගුවක් තුල තියෙන මේ දත්තවල දත්ත පිළිවෙලට තියන්න. sort ascending order එකට හරි descending order එකට හරි. එහෙම නැත්නම් A to Z. නැත්නම් Z to A. දැන් මේක නම් ascending හෝ descending තමයි මාරු වෙන්නේ. ascending කියන්නේ අඩු වගේ සිට වැඩි අගේ දක්වා, descending කියන්නේ වැඩි අගේ සිට අඩු අගේ දක්වා. එහෙනම් මේ ටික මම select කරලා මට පුළුවන්කම තියෙනවා කොහෙද sort එක තෝරලා මෙතන තියෙන numbers ascending order එකේ තියෙන්නේ මම okay කරනවා. මොකද වෙන්නේ? සාපේක්ෂව අගයන් ටික අඩු වගේ ඉඳලා වැඩි අගේ දක්වා. මට ඕන වැඩි අගේ ඉඳලා අඩු අගේට ගන්න ඕන නම් sort එක තෝරලා මොකද මම තෝරගන්නේ මෙතන ascending ද descending? Descending. descending තේරුවා. Descending. ඕකේ කරා. ඔන්න බලන්න වැඩි අගේ සිට අඩු අගේ දක්වා. ඒ වගේම තමයි අපි නමක් ගැහුවොත් එහෙම. නේද? නමක් ගැහුවොත් එහෙම තේතර වගේ තමන්ගේ දායක ඔයාලට එක පෙන්නුවා. ඊසෙත් මම පෙන්නුවා. කමල් සමන් අජිත් සුනිල් සරත් කැලු මේ ටික මට පුළුවන් ඕන නම් ascending order එකට හදන්න කොහමද sort එක ක්ලික් කරලා ascending කිව්වොත් මොකද වෙන්නේ A to Z හැදෙන්නේ ඒ අකුරු තමයි මුලට එන්නේ descending දැම්මොත් එහෙම අකුරු ටිකට අනුව sort එකට අනුව descending දැම්මොත් Z to A එහෙනම් මොකක්ද උඩට මෙන්නේ S අකුර අන්තිමට තමයි අකුර තියෙන්නේ ඉතින් පුතා මේකත් අපි දැනගන්න sort එක යටතේ ලියන්න අංක 17ට වගුවක් තුල අන්තර්ගතයන් ඕඩර් එකකට අනුව සැකසීම නැත්නම් පිළිවෙලකට සැකසීම sort කිරීම වගුවක් තුල අන්තර්ගතයන් පිළිවෙලකට සැකසීම arrange the selection in alphabetical or numerical order arrange the selection in alphabetical or numerical order ඔන්න අපිට ආකාරාදී පිළිවෙලට හරිනේ නැත්නම් numbers විදිහට හරි සකස් කරන්න පුළුවන් පිළිවෙලට තියන්න පුළුවන්. හරි. එහෙනම් අපිට ඊළඟ එක මොකක්ද? ඊළඟත් හරි ෂෝක් එකක් තියෙන්නේ. අංක 18. මොකද්ද පුතා අංක 18 තියෙන්නේ? අංක 18 මොකද්ද තියෙන්නේ? කියවන්න බලන්න. Repeat header rows. repeat header rows කියලා තියෙන්නේ. repeat header rows. දැන් මම වගුවක් ගන්නවා මෙන්න මෙහෙම කතන්දරයක් ඔන්න එනවා. ඉතින් අපි පරිගණක චුට්ටක් ඉගෙන ගත්තාම ඉතින් අපිට වැඩක් ටිකක් වැඩි වෙනවද නේද? ඔන්න වැඩ වැඩි වෙච්ච අවස්ථාවක් ඈ. ඔන්න කියනවා පන්සලට අපි ගියාම සිල් ගන්න හරි මොකක් හරි එකට ගියා කියන්නකො පෞද්ගලික කාලේ. ගියන් පස්සේ ඉතින් අපි කම්පියුටර් එහෙම දන්නවා IT එහෙම කරනවා කියලා කිව්වට පස්සේ පන්සලේ නායක හාමුදුරුවෝ නේද? කතා කරලා එහෙනම් මට පොඩි වැඩක් කරලා දෙන්න පුළුවන්ද කියලා ආරාධනා පත්‍රයක් දෙනවා ඔයාලට. මේ ආරාධනා පත්‍රය නෙමෙයි මේ මොනවාද කියන්නේ මොනවාද ඒවට මේ දාන පරිත්‍යාග නේද? ආධාර පත්‍රයක්. ආධාර පත්‍රයක සල්ලි හම්බ වෙච්ච ඒවා. පොතක් පිටින්ම තියෙනවා මේ වගුගත කරලා print out ගන්න ඕනේ. පොතක ලියලා තියෙනවා. සුමන දාස මෙච්චරක් දුන්නා, අමරදාස මෙච්චරක් දුන්නා, සිරිපාල මෙච්චරක් දුන්නා නේද? ඒවා එකක් තියෙනවා. දැන් එහෙනම් අපිට ඒවා එකක් බලනකොට මේකේ තියෙනවා පුතා කී දෙනෙක්ද 364 දෙනෙක් ඔන්න දීලා තියෙනවා මේ ආධාර 364ක්. දැන් 364ක් මේකට ඇඩ් කරන්න ඕනේ. එහෙනම් අපිට අපේ ටේබල් එක හදා ගන්න වෙනවා. දැන් මම මේ කරන අතරතුර මේ ටූල්ස් කියලා දෙනවා වගේම එදිනදා ජීවිතේදී මේක පාවිච්චි කරන හැටි තමයි මේ කියලා දෙන්නේ. එහෙනම් අපිට ටේබල් එක හදා ගන්න වෙනවා. හාමුදුරුවෝ දීලා තියෙන කොලම්ස් වලට අනුව හාමුදුරුවෝ දෙන්නේ මෙයාගේ නම්බර් එකක් තියෙන්න ඕනේ මොකක් හරි අංකයක් අනු අංකය ඊට පස්සේ නම තියෙන්න ඕනේ ඊට පස්සේ ලිපිණය තියෙන්න ඕනේ ඊට පස්සේ ආධාර මුදල තියෙන්න ඕනේ. ඔක තමයි තියෙන්නේ. එහෙනම් අපි අර කියලා දුන්න විදිහට අපිට කිව්ව විදිහට ඔන්න ආධාර පත්‍රයට ඕන කරන ටේබල් එක හදා ගන්නවා 364ක් ඉන්නවා කට්ටිය. එහෙනම් අපේ ටේබල් එක මෙහෙම හදලා හරියන්නේ නැහැ. ටිකක් ලොකුවට එනවා පිටු ගාණක් පුරාවට එනවා number of columns නම අංකය නම ලිපිනේ ආධාර මුදල කොලම්ස් කීයද උනේ පුතා? කීයද උනේ? අංකය නම ලිපිනේ ආධාර මුදල කීයද උනේ? 4. 4යි ඕනේ. 4යි. number of rows කීයක් ඕනේද? 364 ගේ නම් ලියන්න ඕනේ. 365ක්. 365ක් ඕනේ. ඔන්න ගත්තා. ඕකේ කරා.
දැන් ඔන්න ඔක්කොම මේක සමානව ආවා. හැබැයි සමානව ඇවිල්ලා හරියන්නේ නැහැ. අපි ඉගෙන ගත දේ ඔන්න දැන් ආයෙත් අපි යොමු කරනවා මෙතෙන්ට. මොකද්ද පළවෙනි කොලම් එකේ නම්බර් තියෙන්නේ? අංකය මම දාන්නම් අංකය කියලා. සිංහලෙන්. ඊගාවට තියෙන්නේ නේද? නම. ඊගාවට තියෙන්නේ ලිපිනය. ඊගාවට තියෙන්නේ ආධාර මුදල. right. දැන් මේ ගානට තිබොත් අපිට පුළුවන් ද ඉඩ ගන්න මදි නේද? ඔක්කොම සමානව දෙවිලා හරියනවද? මොකද්ද කරන්න ඕනේ කියලා කියන්න මට. අංකයට මෙච්චර ඕනේ නැහැ නේද? මොකද කරන්නේ? අංකේ විත් එක අඩු කරනවා. අපි ගමු 0.8කට විතර වාගේ අඩු කරමු. මෙතන ක්ලික් කරා සිංහලාවෙන් 0.8යි. right. අංකයට ඇති. 9ට දශම නෙමෙයි 1.5ක් විතර වාගේ. 9ට මදි. 2ක්. හරි. ලිපිනයට 3ක් විතර දාමුනේ. 3ක් දැම්ම එන්ටර් කරා. ආධාර මුදලට නම් 1.6 ටිකක් එකක් තිබ්බත් ඇති. right. ඔන්නෝම ආවා දැන්. දැන් හරි නේද? තා චුට්ටක් ඕනනම් 1.3ක් විතර වාගේ දාමු. එතකොට හරි. දැන් පුතා හරි කියන්නේ නේද ගන්න. දැන් ඔන්න ෆික්ස් කොලම් විත් වගේ දාගත්තා නම් ආයෙ වෙනස් වෙන්නෙත් නැහැ. දැන් මේ ටික මම ඔන්න සිලෙක්ට් කරලා අපි ඉගෙන ගත්ත දේවල් මේ පාවිච්චි කරන්නේ. බෝල්ඩ් පාරකුත් දාලා ලේඅවුට් එකට ගිහිල්ලා මේක මැද්දටත් අරගෙන ඊට පස්සේ අකුරු ටිකක් විශාල වැඩි වගේ නම් පොඩක් උඩත් කරන්න පුළුවන්. ඊගාවට අපි ඉගෙන ගත්ත අකුරු පාට රතු පාට දාලා නේද? තව එකක් අපිට කරන්න පුළුවන්. ඒක ඉගෙන ගත්තද? හෝම් රිබන් එකේ තියෙන ෂේඩින්. ෂේඩින් එකට ගිහිල්ලා මම කලර් එකත් පොඩ්ඩක් වෙනස් කරන්න. නේද? right. මේ වගේ පාටක් දාමු. right. හරි. දැන් ඔන්න ටයිප් කරන්නයි තියෙන්නේ. දැන් මේකේ කොලම්ස් ගන්න බැලුවොත් එහෙම පහළට එනකොට මේ බලන්න අනිත් පිටුවටත් ගිහිල්ලා තියෙනවා නේද? පේනවා නේද? පිටු කීයක් පුරාවට ගිහිල්ලා තියෙනවද පුතා? මේ 364ක් මේකේ ආධාර කරපු කට්ටිය ටයිප් කරන්න තියෙනවා. පිටු කීයක් ගිහිල්ලාද? 8ක්. පිටු 8ක් ගිහිල්ලා තියෙනවා. එහෙනම් පිටු 8ක දැන් ටයිප් කරන්න ඕනේ. දැන් මම ඔකට ටයිප් කරන්න යන්නේ නැහැ ඔක්කොම. මම නිකන් දාන්නම් නේද? අපි තමු RM සිරිසේන නේද? RM සිරිසේන එක මම දාන්නම් ලිපිනය අපි දාමු දංගොල්ල නාරම්ම කියලා දැම්මු නේ. ඊට පස්සේ ආධාර මුදල ඕන රුපියල් 20000ක් දීලා තිනවා. කොහොමත් අපේ නේද එක මලක් පූජා කරත් එකම පින තමයි කිව්වට ආධාර මුදල් එහෙම පත්‍ර ගහද්දි හාමුදුරුවෝ වැඩියෙන් දීපු අයගේ නම් ටික කොහොමත් උඩින් තමයි දාන්නේ. රුපියල් 50 වගේ තියවා ඒවා පහලට දානවා. සමහර ඒවා ආධාර පත්‍රයට ඇතුළු කරන්නේත් නැහැ. ඉතින් එහෙම තමයි නේද? හරි. ඉතින් ඔන්න එකක් දැම්මා. ඉතින් ඔහොම අපි ටයිප් කරන් ගියා. මම ඔය දෙකක් විතරක් දාන්නම්කෝ නේද? දෙකක් තව එක්කෙනෙක් දාන්නම්කෝ. M දයාරත්න නිකන් දාමු නේද? M දයාරත්න නේද? යා දම්පෑලැස්ස නාරම්මල ඊට පස්සේ අත් රුපියල් 15000ක් දීලා තියෙනවා. ඔහොමනේ හැදෙන්නේ නේද? right. දැන් ටයිප් කරන් ගිය හැකි සම්පූර්ණයෙන්. දැන් තියෙන ප්‍රශ්නේ ඒක නෙමෙයි පුතා. දැන් තියෙන ප්‍රශ්නේ අපිට මොකද්ද? මොන දැන් මේ තව එකක් මට මතක් වුණා. මෙන්න මේවා ටික දාන්න එලයිමන්ට් එක මොකද්ද කියලා මට කියන්නකෝ. මෙන්න මෙතනින් කෝකද දාන්න ඕන මේකෙන්. බලලා කියන්න පුළුවන්. මේ ආධාර මුදල් වගේ දේවල් දාදී එලයිමන්ට් එක කොයි පැත්තටද එන්න ඕන? එකේ එල්ල වෙන්න ඕනේ කොයි පැත්තටද? දකුණටද වමටද? වමට. වමට තමයි දැන් තියෙන්නේ. දකුණට. දකුණට මෙන්න මේකට එකේ එල්ල එන්න ඕනේ. ඇයි දන්නවද?
දැන් මම මේක තව ටිකක් දාන්නම්කෝ. දැන් මෙහෙම මෙච්චර විතර වගේ අරගෙන මම දාන්නම්කෝ. ඔන්න මෙහෙම එක එල්ල එන්න ඕනේ. එහෙම දාපුවම පුතේ අපි දැන් රුපියල් 150ක් ටයිප් කරා කියන්නකෝ. වෙනවද? එතකොටත් අර ගානට ආව නේද? දැන් මේ හරියනම් මේ 7 නෑ කියලා දාන්න ඕනේ නෑ. මේ ඉරි කැල්ලයි මේ කැල්ලයි දාන්නේ 7 නෑ කියලා දාන්න. ඒක ඕනේ නෑ කියන්නකෝ. ඒක එකෙල්ල වෙන්නේ කොහටද? අර පැත්තට රුපියල් 5ක් දුන්නා නම් ඕ බලන්න. ස්ථානීයගේ අනුව පිටනවා නේද? මේ පැත්තට දාපුවම. ස්ථානීයගේ උන ගණන් හදන්න එකතු කරන්න එහෙම බලනකොට කොහොම එකතු කරන්නේ? නමුත් පිළිවෙල වෙන්නේ ඕකයි. අනිවාර්යෙන්ම අද මුදල් මේ අගයන් දානවා නම් දකුණට එකෙල්ල වෙන්න දාන්න වෙන්නේ මේක. line center right එක දාන්නවා. අපි ඒක ඉගෙන ගත්තා. right? ඔන්න ඒකත් අපි කියලා දුන්නා. මම මේ චූටි concept එකක් කියලා දෙන්න යන්නේ. හැබැයි මට ඒත් එක්කම ඔයාලට මේකත් දැනගන්න ගන්න තමයි මම මේ practical එක කරන්නේ. එහෙනම් ඔහොම ටයිප් කරා යනවා. ඊට පස්සේ ඔන්න ටයිප් කරලා මෙහෙම දාගෙන යනකොට ඔන්න ඊළඟ පිටුව එනවා. මේක ඉවරයි දැන්. ඊළඟ පිටුවේ පුතේ දැන් මේක print out එක ඔක්කොම දැන් අපේ හාමුදුරන්ට අරන් දෙනවා. අරන් දුන්නාන් පස්සේ හාමුදුරුවෝ ආශෝක් නියමයි. මේක අරගෙන නේද? අරගෙන මේ මොකද්ද? පොඩි අවුලක් තියෙනවා. පළවෙනි පිටුවේ විතරයි මෙන්න මේ header row එක තියෙන්නේ. පළවෙනි පිටුවේ විතරයි. අංකය 9 ලිපිනේ ආධාර මුදල තියෙනවා. දෙවෙනි පිටුවට ගියාම ඒකේ තියෙද පුතා මෙතන අංකය 9 ලිපිනේ ආධාර මුදල කියලා. තියෙද print out ගත්තාම. තුන්වෙනි එකට යන්න. තුන්වෙනි එකෙත් නැහැ. දැන් මොකද කියන්නේ? නේද? දැන් මොකද කියන්නේ? print out එක අරන් දුන්නාන් පස්සේ අයියෝ පුතා පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. නේද? හැම පිටුවකම මේ header row එක දාන්න පුළුවන් නම් හොඳයිනේ කියලා කියනවා. පුළුවන්ද බැරිද කියලා අහනවා. ඉතින් අපි කියනවා හරි පුළුවන් කියලා. අපි ඉතින් දන්න සරලම ක්‍රමය තමයි මේක copy කරලා මොකද පුතා? copy කරලා ඊට පස්සේ මේ පිටුවට අරන් ඇවිල්ලා right click කරලා මොකද කරන්නේ? නේද? paste කරා නම් හරිනේ. මේ ටික select කරලා paste කරනවා බලන්න. හරි නේද? ඒ විතරක් නෙවෙයි ඔන්න paste වෙනකොට ආවේ නෑ අර අපේ මොකද්ද shading එක. ඉතින් ඒක shading එක උන්නම් menu වලින් හරි ඔන්න දානවා දැන්. එහෙමත් දාලා ඔන්න හැදුවා. දැන් පුතා පිටු ගණනය ආවේම ඔහොම හැදුවා. ඔන්න හැදුවට පස්සේ ආයේ මොකද වෙන්නේ? ආයේ මෙතන නමත් දෙකක් ආයේ වැඩි වෙලා කොලම් දෙකක් විතර වැඩි කරන්න වෙනවා. layout එකට ගිහලා insert මේ වැඩිපුර සල්ලි දීපු කට්ටිය උඩට දාන්න කියලා ඔන්න insert below තව දෙන්නෙක් විතර වැඩි කරා. වැඩි කරාට පස්සේ දෙවෙනි පිටුව මොකද වෙන්නේ? දෙවෙනි පිටුව මොකද වෙන්නේ? ආයෙ මොකද වෙලා තියෙන්නේ? මෙතනින් දෙවෙනි පිටුවේ උඩ දෙකක් ඇවිල්ලා අර වැඩි උඩින් වැඩි කරපු දෙක මෙතනට ඇවිල්ලා තියෙනවා. දැන් අවුල් නේද වැඩි? මොකද පුතා? අවුල්ද නැද්ද? අවුල්. ඔව් අන්න ඒ කතන්දරේ එනවා. ඉතින් ඒක නිසා පුතේ අපි මෙන්න මෙහෙම කරන්නයි දැන් හදන්නේ. එහෙනම් අපිට මෙහෙම දෙවෙනි පිටුවටත් මේ header row එක ගන්න ඕන නම් අපි අර වගේ copy paste කරන්න ඕන වෙන්නේ නැහැ. මම ඒ copy paste කරපේ කොන්න අයින් කරා. දැන් තිබ්බා වගේම තමයි තියෙන්නේ. දැන් එහෙමනම් මෙහෙමම තියෙද්දි අපි කරන්න ඕනේ මෙන්න මෙච්චරයි. උඩ header row එක මෙහෙම select කරනවා. select කරලා මෙන්න මේ කෙලවරේ තියෙනවා මොකද්ද? repeat header rows කියලා. මොකක්ද තියෙන්නේ පුතා? repeat header rows. repeat header row උඩ එක වතාවක් ක්ලික් කරනවා. ඔන්න එච්චරයි කරේ. මේ header row එක select කරලා repeat header row එක උඩ එක වතාවක් ක්ලික් කරා. දැන් නිකමට පහළට ගිහලා බලමුද අපි? මොකද වෙලා තියෙන්නේ? ඔන්න දෙවෙනි පිටුවටයි තුන්වෙනි පිටුවේ තියෙනවනේ මේ. හතරවෙනි පිටුව බලන්න. ඒකෙත් තියෙනවනේ. 5 6 7 8 9 ඔක්කොගෙම තියෙනවනේ පුතේ. මේ බලන්න අන්තිම එකෙත් තියෙනවා. මාර වටිනව නේද මේක? repeat header row කියන එක. එහෙනම් repeat header row කියන option එක තමයි ඊළඟ පිටුවට ආවා. දැන් නිකමට බලමු දායේ මෙතන මේ වැඩියෙන් ආධාර මුදල් දීලා columns දෙකක් තුනක් add කරලා insert below ඔන්න මම පහක් අයත් දැම්මා. ගිහලා බලමු ඊළඟ පිටුවේ පල්ලෙහාට ගිහිල්ලාද කියලා. ගිහිල්ලාද? නෑ නේද? හරි වටිනව නේද මේ repeat header row කියන එක. අන්න ඒක තමයි මේ කරේ. ඉතින් මේ වගේ ඒවා අපි සාමාන්‍ය ජීවිතේ වැඩ කරා යනකොට ගොඩක් වටින එකක් තමයි මේ repeat header row කියන එක. ඒකත් ලියා ගන්න වෙලා අංක 18ට repeat header row. මම මේ ටික ඉවර වෙන්න කරා නම් මෙලහට ඔය ටික ලියලා ඉවරයි නේද යාළුවෝ? එහෙම හිතෙන්නේ නැද්ද?
සර් ඔය ටික මේකෙන් කරන්නේ මේකෙන් කරන්නේ මේක කියලා එහෙම ඉගෙනගෙන වැඩක් නෑ පුතේ නේද? අපි වැඩක් කරනකොට ඒක ප්‍රායෝගිකව අපිට අත්දකින්න දේවල් එක්ක තමයි අපි ඒවයින් ප්‍රයෝජනෙ ගන්න ඕනේ. සමහරවිට ඕන වෙන්න අවස්ථාවක් තියෙනවා ඕන නැති වෙන්න අවස්ථාවක් තියෙනවා. right? repeat header row උඩ ක්ලික් කරපුවහම මොකද්ද වෙන්නේ? නේද? විශාල ප්‍රමාණයට මෙහෙම ලියාගමු. පොඩක් තේරෙන විදිහට ලියාගමුකෝ. පිටු ගණනාවක් පුරා විහිදෙන විශාල ප්‍රමාණයේ වගුවක පිටු ගණනාවක් පුරා විහිදෙන විශාල ප්‍රමාණයේ වගුවක header row එක සෑම පිටුවකම දර්ශනය කිරීම. පිටු ගණනාවක් පුරා විහිදෙන විශාල ප්‍රමාණයේ වගුවක header row එක සෑම පිටුවකම දර්ශනය කරවීම. displaying header row මේක දාලා ඇති. මේක තියෙන කතන්දරේ නම් කියන මේ displaying header row of the multiple table කියලා දාගන්න. displaying header row of the multiple page. හරි. right වලට තේරෙනවද පුතා? ඔව් සර්. එහෙනම් අපිට 19යි 20යි තියෙන ඊළඟට කතා කරා. 19 මොකක්ද කියලා බලමු. අංක 19ට මම දීලා තියෙන්නේ convert to text කියලා. convert to text. ඒ කියන්නේ පුතේ මේ මුළු වගුවේම තියෙන අන්තර්ගතය වගුව ඉවත් කරලා අකුරු බවට පරිවර්තනය කරනවා. අකුරු විතරයි සාමාන්‍ය ටයිප් කරපු අකුරු බවට පරිවර්තනය කරන්න පුළුවන්. වගුවෙන් ඉවත් කරනවා. convert to text මම ඒක උඩ ක්ලික් කරපු ගමන් මොකද වෙන්නේ? tabs යටතේ ඕකේ කරොත් මොකද වෙන්නේ? වගුව නැතිව දත්ත ටික විතරක් තියෙනවා. convert to text. නේද? වගුව නැහැ දත්ත ටික විතරයි. right? දැකන්නේ දෙක. convert to text යටතේ ලියා ගන්න convert to text අංක 19. ඒක ඉංග්‍රීසි අය convert to text කියලාම ලියා ගන්න. වගුවේ අන්තර්ගතය ඉතිරි කොට වගුව ඉවත් කිරීම. convert the table to regular text. වගුවේ අන්තර්ගතය ඉතිරි කොට වගුව ඉවත් කිරීම. ඒත් ඇත්තටම කිව්වොත් වගුව අයින් වෙනවා කියන්නේ text වලට convert වෙනවා කියන එක. හරි ලියාගත්තද? සර්. සර්. ඊළඟට මොකක්ද අපිට අන්තිම එක ෆෝමියුලා කියන්නේ සමීකරණ කියලාත් කියනවා නේද? අපිට දාන්න පුළුවන් නේද? එකතු කරන්න පුළුවන් අපිට ෆන්ක්ෂන්ස් දාන්න පුළුවන් එකේ ෆෝමියුලා එක සමීකරණයක් දාලා අපිට ඕන ෆන්ක්ෂන් එකක් ඇඩ් කරලා අපිට පොඩි ගණිතමය කාර්යයක් ඉටු කරගන්න පුළුවන්. ඉතින් මේකෙදී මා විශාල ප්‍රමාණයව නෙමෙයි පොඩි දෙයක් කරගත්ත එක. දැන් හිතන්නකෝ ආධාර මුදල් ටික ඔක්කොම ටික දැම්මට පස්සේ කවිදු මම කතා කරන්නේ ගැන ආධාර මුදල් ටික ඔක්කොම දැම්මට පස්සේ අපිට ඔක්කොම එකතු කරගන්න ඕන මොකද? හරි සරලව මෙතන එකතු කරගන්න පුළුවන්. දැන් මෙතන 20000යි මෙතන 15000යි මෙතන තව 10000ක් දැම්මා කියන්නකෝ තව 10000යි ඊළඟට 5000යි ඊළඟට 1500යි වගේ ගණන් ටිකක් තියෙනවා. දැන් අපි මේ අන්තිමට මේ ටික එකතු කරගන්න ඕන. මොකක්ද අපි කරන්නේ? ෆෝමියුලා එකක් දෙනවා වෙන ෆෝමියුලා උඩ ක්ලික් කරනවා. එතකොට පුතා මෙන්න මෙතන වැටෙනවා ෆෝමියුලා එක සමානයි sum brackets ඇතුලේ above කියන්නේ උඩ තියෙන එක. එහෙනම් මම කර්සර් එක ක්ලික් කරන්න ඕනේ මෙන්න මෙතන. මට මෙතනට උත්තරේ ගන්න ඕනේ නම් මොකද කරන්නේ? ෆෝමියුලා උඩ ක්ලික් කරා ඔන්න වැටලා තියෙනවා මැසේජ් එක උන්න එක මේ ෆෝමියුලා එක වැටලා තියෙනවා equal sum සමානයි sum කියන්නේ එකතු කරන්න above කියන්නේ උඩ තියෙන ටික එකතු කරන්න. මම පුත් කරන්න ඕනේ ඕකේ කරන්න විතරයි තියෙන්නේ. ඕකේ කරපු ගමන් මේ ටික එකතු වෙලා ඔන්න උත්තරය ඇවිල්ලා තියෙනවා 51500යි කියලා. දැන් බලන්න මේ ටික ඔක්කොම එකට එකතු වෙලා මෙතනින් උත්තරය ආවා. දැන් එවොත් කවුරු හරි වර්ඩ් වල ගණන් හදන්න පුළුවන්ද කියලා බැයිද පුතා හදන්න? පුළුවන්. පොඩි දෙයක් ලොකු දේවල් නෙමෙයි. Excel වල තරම් ලොකුවට කරන්න බෑ. නමුත් යම් කිසි දෙයක් අපිට කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒක තමයි මම කරේ ෆෝමියුලා පාවිච්චි කරලා.
ඉතින් අපි ඒකට ලියාගන්න 20 යටතේ අංක 20 මොකද්ද? 20 යටතේ මොකද්ද ලියන්නේ? ෆෝමියුලා එකක් ඇඩ් කිරීම නැත්නම් ගණිතමය සමීකරණ ඇතුළු කිරීම. නැත්නම් සරල ගණිතමය කාර්යයන් ඉටු කර ගැනීම. ෆෝමියුලා යටතේ සරල ගණිතමය කාර්යයන් ඉටු කර ගැනීම ඔන්න වරන් එල්ල දාන්න පුළුවන්. එවරේජ් සම් කවුන්ට් වගේ දේවල්. හරි බමිද ඔන්න මම අහපුව බලන්න. ආපහු කරන්නලු. මේ ටිකක් නැකුවා. මට ඕනේ මේ ටික ඔක්කොම එකතුව ලබා ගන්නයි. මට උත්තරේ ඕනේ මෙතනට. ඒ නිසා මම කර්සර් එක මෙතනින් තියනවා. ඊට පස්සේ ෆෝමියුලා එකට ගිහිල්ලා මේ ෆෝමියුලා එකේ මොකුත් සමීකරණ ගහන්න ඕනේ නැහැ. වැටලා තියෙන සමීකරණ. equal sum above. equal sum කියන්නේ එකතු කරන්න above කියන්නේ උඩ තියෙන ටික. මොකුත් කරේ නැහැ මම. ඕකේ කරා විතරයි. ඔන්න ඕකේ කරපු ගමම්ම මෙතනට ඔන්න උත්තරේ ආවා. හරි ඕනනම් ඒ උත්තරේ ටිකක් ලොකුවට බලා ගන්න ඕන. මේක විචාර කරලා පාටත් කරලා ඕනනම් දාන්න පුළුවන්. හරිද? පමිදු හරිද? හරි නේද? හරි. ඔන්න එහෙනම් අපි මේ කතන්දරේ නැත්තම් මේ ටේබල් වල ගොඩාක් දේවල් අපි කතා කරලා ඉගෙන ගත්තා. දැන් එහෙමනම් ටේබල් වල තවත් කොටස් කීපයක් තියෙනවා. ඒ ටික තමයි කතා කරන්න තියෙන්නේ. අපි යමු ඒ තමයි layout ribbon එකනේ මේ අපි කතා කරේ නේද? දැන් එහෙනම් අපි යන්නේ design ribbon එකට. design ribbon එකේ තියෙන જાති ටික ඉගෙන ගන්නයි දැන් මේ හදන්නේ. එහෙනම් ඔන්න මම design ribbon එකට මාරු කරා. design ribbon එක. ඉතින් එහෙනම් design ribbon එකත් පහලින් මම දක්වලා තියෙනවා. ඒ design ribbon එකේ තියෙන හැම එකක්ම නෙමෙයි අපිට අත්‍යවශ්‍ය දේවල් ටික විතරක් ඒකේ කතා කරමු. design ribbon එකට මාරු කරාට පස්සේ ඔන්න අපිට ඉස්සෙල්ලාම මම table styles ගැන කතා කරන්න මුල් ටික මම ගත්තේ නෑ. නේද? මෙන්න මේ ටික table style. දැන් වලට පේනවා මම මෙතන මේ වගුවක් තමයි තියෙන්නේ. මට මේ වගුව කැමති රටාවකට මේ ඩිසයින් කියන එක යටතේ තියෙන ඒවා තමයි වගුව අවශ්‍ය ආකාරයට හැඩගස්ව ගන්න පුළුවන් මේ රිබන් එකේ. ඉතින් ඒ වගේ තමයි මේ තියෙන්නේ. මේ වගුව මට වෙනත් රටාවකට පරිවර්තනය. ඒක ටේබල් ස්ටයිල්ස් ගොඩාක් තියෙනවා. මම මේ ඉතලයේ පහළ තියෙන ක්ලික් කරොත් මට ඒ ටික දක්වන්න ලැබෙනවා. මේ බලන්න ටේබල් ස්ටයිල්ස් ගොඩාක් තියෙනවා. මම කැමති එකක් උඩ ක්ලික් කරනවා. එතකොට මම හදපු වගුව ලස්සන රටාවකට පරිවර්තනය වෙනවා. නේද? ඒවට කැමති නැත්තම් තව තියෙනවා මේ වගේ ඒවා. මේ තියෙන එක එක පාට යුවා. ඔය වගේ. මේ වගේ. මේ උතා table styles නේද? ඒකේ පළවෙනි එක අංක දාලා නෑ මං. ඔයාලා ඒකට ලියා ගන්න පළවෙනි එක අංක 1 දාගන්න. table style කියලා ලියන්න. table style. table style අපි හදපු වගුව table style හරි ඒ යටතේ අපි ලියමු මොකද්ද table style අපි දන්නා මේ table style එක මොකද්ද කරන්නේ සකස් කරගත් වගුව වෙනත් රටාවකට පරිවර්තනය කිරීම. වෙනත් රටාවකට පරිවර්තනය කිරීම. නේද? සර් වගුවේ දෙවෙනි එකේ මොකද පුතා? ඔව් මේකේ අංක 1 දාන්න පළවෙනි කොලම් එකේ දෙවෙනි කොලම් එකට දාන්න පළවෙනි එකේ මොකද්ද table style කියලා තුන්වෙනි කොලම් එකේ දිගට ලියන්න සකස් කරගත් වගුව කැමති රටාවකට පරිවර්තනය කිරීම කියලා නේද apply the style to the table වගුවකට apply කරනවා මේ තියෙන style එකක් ඒක තමයි කරන්නේ හරිද පුතා? හරි සර්. මොන ඊළඟට හරි සර්. දැන් අපිට මේවා හරියන්නේ නැහැ. අපි හිතමු දැන් මේ එක එක තියෙන රටා හරියන්නේ නැහැ. මට ඕන විදියට මේකට වර්ණ දක්වන්න ඕන. ඉතින් එහෙමනම් මට මෙහෙම කරන්න පුළුවන්. මේ කොලම් එක සිලෙක්ට් කරා ෂේඩින් එකෙන් මොකද කරන්නේ? පාටක් දැම්මා. කැමති විදිහට නිල් පාට දැම්මා.
මේ කොලම් එක සිලෙක්ට් කරලා මම තව පාටක් මෙතනින් දානවා. මට කැමති මේ කොලම් එක සිලෙක්ට් කරලා තව පාටක් දැම්මා. මේ කොලම් එක සිලෙක්ට් කරලා තව පාටක් දැම්මා. ඉතින් ඔයාලා කැමති විදිහට මේක හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ හෙඩර් රෝ එක සිලෙක්ට් කරලා ඒකටත් වෙන පාටක් දානවා. මේ වගේ නේද? ඉතින් මේ වගේ අපිට කැමති විදිහට හදා ගන්න පුළුවන් මේ ෂේඩින් පාවිච්චි කරලා. ඉතින් ෂේඩින් කියලා දාන්න අංක 2 දාලා ෂේඩින්. අංක 2 දාලා ෂේඩින්. Change the color behind the selected text. නේද? ඒ කියන්නේ මොකද්ද? ෂේඩින් එක මොකද වෙන්නේ? වගුවේ පසුබිම වගුවේ සිලෙක්ට් කරලා තියෙන පසුබිම වර්ණ වලින් පිරවීම. වගුවේ සිලෙක්ට් කර ඇති කොටස් වර්ණ වලින් පිරවීම. වගුවේ සිලෙක්ට් කර ඇති කොටස් වර්ණ වලින් පිරවීම. හරි. තව මේ බෝඩර්ස් යටතේ තියෙනවා මේ අපිට පාවිච්චි කරන්න. ඒවත් ඔයාලට කරලා බලන්න. මට දැන් මම අර කතා කරා මේ දැන් මේ රිබන් එක 2013 ඔෆිස් ඇප්ලිකේෂන් එකේ තියෙන එක. 2010 තියෙන එක තමයි මම ඔයාලගේ ටියුට් එකට දාලා තියෙන්නේ. ඒතර මේකේ නෑ නේද draw table එකයි eraser එකයි නෑ නේද මේකේ තියනවද? මේකේ නෑ නේද? නෑ. මේ 2013 නෑ. හැබැයි ඒක තියෙන්නේ layout ribbon එකේ. මම ඒක පස්සේ කරමුයි කියලා කියන්නේ. draw table එකයි eraser එකයි. මෙන්න මේ දෙක. මේ දෙක 2010 version එකේ තියෙන්නේ design ribbon එකේ. මේකෙමයි. දැන් මේකේ 2013 එකේ මේකේ නෑ. layout එකේ තමයි තියෙන. එක ප්‍රශ්නයක් කරගන්න එපා. ඔයාලගේ ටියුට් එකේ තියෙන එකේ draw eraser එකේ 2010 දාලා තියෙන. ඒක නිසා ඒක පෙන්නන්න. එහෙනම් මම draw table එකට ගියා. මට පුළුවන් මේ draw table එක තේරුවාට පස්සේ පුතේ මේ table එක ඇතුලේ අපිට තව ඕනනම් තව හැඩ වැඩ දාන්න පුළුවන්. මෙන්න මේ වගේ ඉරක් දාගන්න. බලන්න වෙනස් කරගන්න. නැත්නම් මේ ආයේ කොටස් වලට බෙදන්න. දැන් නම් බෙදෙන්නේ නැති මේ වගේ තියෙනවා. ඔය වගේ අවස්ථා එනවනේ. මේ අඳින්න ඉතින් මෙහෙම ඕනනම් විතරක් කරන්න පුළුවන්. ඒත් කොලම්ස් වලට බෙදන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඉතින් අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. මම මේ නිකන් කරන්න එක පෙන්නන්න erase draw කරන්න අවශ්‍ය පරිදි ඇඳ ගන්න පුළුවන්. එහෙනම් draw table කියන එක ලියන්න. draw table අංක 3ට අවශ්‍ය පරිදි වගුවේ වෙනස්කම් කිරීම. අවශ්‍ය පරිදි වගුවේ වෙනස්කම් කිරීම. drawing on the table කිව්වත් කමන්නේ. table එක ඇතුලේ draw කරන්න පුළුවන්. drawing on the table. ඊගර අපිට තවත් එකක් තියෙනවා eraser. eraser එක. eraser එකත් බලන්න eraser අංක 4ට නේ දාගන්න තියෙන්නේ. eraser. eraser එකෙන් පුළුවන් line මකන්න. delete the line. unwanted line. නේද? delete කරන්න පුළුවන්. වගුවේ තුල රේඛා මකලා දාන්න පුළුවන් මැද තියෙනවා. delete unwanted line. right. හරි. ඔන්න ඔය ටික තමයි design ribbon එක යටතේ කතා කරේ. ඉතින් එහෙමනම් අපිට ඊළඟට තියෙන එකට අපිට යන්න ඕනේ. ඒකට යන්න කලින් මගෙන් ප්‍රශ්න එක වතාවට ප්‍රශ්න කීපයක්ම ඇහුවා. ඒකට මම උත්තර දීලා ඉන්නම් කොහොමද සිංහලෙන් ටයිප් කරන්න කියලා. ඉතින් ඒක වෙනමම කියලා දෙන්න ඕන එකක්. ඉතින් මහා ලොකු දෙයක් නෑ. සිංහලෙන් ටයිප් කරන්න පුතේ අපි පාවිච්චි කරන්නේ මම නම් පාවිච්චි කරන්නේ අවස්ථා දෙකක්. අපිට එක ක්‍රමයක් තමයි අපේ කම්පියුටරේ තියෙන සිංහල අකුරු පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේකට මම ක්ලික් කරොත් අපේ ෆොන්ට් එක මේකේ තියෙනවා සිංහල ෆොන්ට්ස් දාලා. මේ තියෙන්නේ. මේ තියෙන සිංහල ෆොන්ට්ස්. සාමාන්‍යයෙන් ඔයාලගේ කම්පියුටරේ සිංහල ෆොන්ට්ස් නැති වෙන්න පුළුවන්. එහෙම නැතිනම් ඔයාලා අන්තර්ජාලයෙන් සිංහල ෆොන්ට්ස් ඩවුන්ලෝඩ් කරගන්න. සිංහල ෆොන්ට් ඩවුන්ලෝඩ් කරගන්න. අන්තර්ජාලයෙන් ඩවුන්ලෝඩ් කරගෙන කම්පියුටරේ ඩවුන්ලෝඩ් කරපු ෆයිල් එක මත රයිට් ක්ලික් කරලා ඉන්ස්ටෝල් කරන්න පුළුවන්. ඉන්ස්ටෝල් කරාට පස්සේ මේ මෙනු එකට එනවා. නේද? මේ මෙනු එකට එනවා. දැන් අපිට මෙහෙම සිංහල අකුරක් තෝරගෙන අපිට ටයිප් කරන්න පුළුවන්. මේ වගේ එනවනම් මේ අකුර දැන් මම සමන් කියලා ගහන්නේ ස්පේස් දාපු ගමන් මේ ශමන් කියලා එනවා. නේද? මේකත් චුට්ටක් බලමු. මේකත් හදාගන්න කියලා දෙන්නම් මම. මොන බලන්න මේ වැඩේ වෙනව ඈ.
මම සයන්න ගහන්නේ මයනල් නෑන්න ගාලා ස්පේස් එකක් දාපු ගමන් දැන් මකමු නිසා එන්නේ සාමාන්‍යයෙන් එනවා බලන්න සිංහල අකුරත් තෝරගන්න බලන්න සාමාන්‍ය කියලා ගහලා ස්පේස් එකක් තිබ්බ ගමන් සයන්න ෂයන්න වෙනවා කාටද මේකේ තාක්ෂණික හේතුව කියන්න පුළුවන් මොකද්ද මේ මෙහෙම වෙන්නේ හේතුව දන්නවද කවුරු හරි පළවෙනි අකුර කැපිටල් වෙනවා. අන්න හරි පළවෙනි අකුර කැපිටල් වීමේ හේතුව නිසා මෙයා දන්නේ මේ සිංහල අකුර කියලා එයා වැඩේ කරන්නේ ඉංග්‍රීසි අකුරට කරන දේ තමයි මේ සිංහල අකුරට කරන්නේ. ඒ කියන්නේ පුතා අපි දැන් අලුත් එකක් ගමුකෝ දැන් මෙන්න මෙහෙම දැන් මම ටීචර් කියලා ගහනවා T E A C H E R කියලා ඔහොම ගහලා ස්පේස් එකක් තිබ්බ ගමන් මොකද වෙන්නේ කියන්නකෝ. මට T අකුර සිම්පල් ගහුවා මම අතින් කැපිටල් කරන්න බැරි වුණා. මම T කැපිටල් වෙනවා. capital ඔය වැඩේ නේද සිංහල අකුරටත් වෙන්නේ. ඔන්න වැඩේ තමයි සිංහල අකුරටත් වෙන්නේ. අපිට පුළුවන් ඔය වැඩ ඔකට මෙහෙම කරන්න. නේද? ඔකට මෙහෙම කරන්න පුළුවන්. මෙහෙම වෙනවා නම් දැන් මම ගහුවොත් මෙහෙම වෙනවනේ බලන්න. සිංහල අකුරත් තෝරලා ගහමු අප්පා. සාමාන්‍ය ඔන්න බලන්න ස්පේස් තිබ්බ ගමන් සමාන වෙනවා. දැන් එනවා මට මෙහෙම වැඩක් කරන්න පුළුවන්. කොහොමද කරන්නේ? මෙන්න මේ මෙනු බාර් එක තියෙනවානේ. මේක පොඩි සෙටින් එකක් ඈ. මේ මෙනු බාර් එකේ රයිට් ක්ලික් කරනවා. රයිට් ක්ලික් කරපුවාම එනවා customize quick access toolbar කියලා. customize quick access toolbar කියලා. ඔන්න ඔතන ක්ලික් කරනවා. ක්ලික් කරලා ඒකේ තියෙනවා පුතා proofing කියලා එකක්. proofing P R O O F I N G proofing එකට ගිහිල්ලා ඒකේ තියෙනවා auto correct option කියලා. auto correct option අන්න එතනට යනවා. ඔන්න ඒකේ තියෙනවා වෙන්න මේ ඔප්ෂන් එක capitalize first letter of sentences අන්න ඒක auto correct එක නිවැරදි කරලා දෙනවා. ඒකට හරි ලකුණ දාලා තියෙන්නේ. capitalize first letter of sentence වාක්‍යයක පළවෙනි අකුර capital කරන්න කියලා කියනවා. නේද? ඊගාවට අන්න ඒක අපි ඕනනම් අයින් කරන්න පුළුවන්. නේද? හොඳම දේ මේ automatically වෙනස් වෙනවා නම් මේ ඔක්කොම අයින් කරලා තියෙන එක. ඉංග්‍රීසි නෙමෙයි සිංහල ගහනවා නම් ඒ වැඩි වෙනවා. ඒක නිසා මේ two initials capitals කරන්න first letter table එක capital කරන්න එකත් අයින් කරමු. දැන් ඕකේ කරලා මම ටයිප් කරොත් සමන් කියලා අර වැඩි වෙනවද පුතා? වෙන්නේ නැහැ නේද? වෙන්නේ නැහැ. දැන් ඒක කරන විදිය පොඩ්ඩයි කියන්න. ඔව් මෙන්න මේව කරමු. ඔන්න නෝට් එක දාගන්න. මේ මෙනු තියෙනවනේ මේ ටැබ්ස් තියෙනවනේ මේ ටැබ්ස් උඩ right click කරනවා mouse එක. mouse එක right click කරා මොකද වැටෙන්නේ? customize quick access toolbar. customize quick access toolbar. එතන එනවා. ඒක ක්ලික් කරනවා. ඒක ක්ලික් කරාම මොකක්ද තෝරගන්නේ? මෙතනින් proofing note එක දාගන්න. proofing P R O O F I N G proofing. proofing තෝරනවා. ඒකේ මොකක්ද තෝරගන්නේ? auto correct option. මොකක්ද තෝරගන්නේ? auto correct option. auto correct option එක තෝරනවා. ඒකේ මේ ආප් එකේ මොකද කරන්නේ? මේ capitalize first letter of sentence මේ අවශ්‍ය නැති ඒවා ටික අපිට tick mark අයින් කරන්න පුළුවන්. auto correct එකෙන්. හරිද? අයින් කරලා ඕකේ කරන්න ඉතින්. automatically උඩට නිවැරදි වෙන්නේ නැහැ. එතකොට අපිට ඕනේ අපිට හදන්න පුළුවන්. ඒ auto හදන්න ඕනේ අපි හදා ගන්න කියලා අපිට ඒ ටික අයින් කරන්න පුළුවන්. හරිනේ පුතා? ඔන්න ඔය විදිහට ටයිප් කරන්න පුළුවන් පුතා සිංහලෙන්. සිංහල අකුරක් අරගෙන ටයිප් කරන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් කාලේ ගොඩාක් ජනප්‍රිය එක තමයි අපි කතා කරලා තියෙන වලට අපි කේත ක්‍රම ගැන කතා කරද්දි මොකද පුතා කේත ක්‍රමය ඕනෑම අකුරක් ඕනෑම භාෂාවක තියෙන අකුරක් ටයිප් කරන්න භාෂාවට බෝල්ඩ් රේට් ටයිප් කරන්න අපිට ඕන නම් ෆයිල් නේම් එකක් ඒ විදිහට දාන්න මොකද්ද පාවිච්චි කරන්නේ සිංහල Unicode. සිංහල Unicode පාවිච්චි කරලා අපි ටයිප් කරන්න පුළුවන්. ඒ සඳහා මේ ටයිම් එක දක්වන ටේබල් එක මෙතන පහළින් ටයිම් එක වෙලාව පෙන්වන එක ඒ වෙලාව පෙන්වන එකේ ENG කියලා තියෙනවා. එතන ක්ලික් කරලා ENG තියෙන්නේ අපි මොකද කරන්නේ? සිංහල කියන එක දාගන්න. මෙහෙම සිංහල දාව දැන් සිං කියලා පේනවා. ඉතින් අපිට පුළුවන් එතනත් අර වගේම නේද? ටයිප් කරන්න. එතකොට Unicode අකුරකින් තමයි ටයිප් වෙන්නේ. හැබැයි මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ? අකුරු ලොකු කරන්න පුළුවන්ද? කියන බලන්න. පුළුවන්ද? පුළුවන්. අකුරු පාට කරන්න පුළුවන්ද? පුළුවන්. අකුරු කුඩා කරන්න පුළුවන්ද? පුළුවන්. නේද? අකුරු shadow shading දාන්න, හැඩ වැට දාන්න ඒත් පුළුවන්. අකුරු වර්ගය වෙනස් කරන්න පුළුවන්ද?
බෑ අකුරු වර්ගේ වෙනස් කරන්න බෑ. අකුර තියෙන එකම එකයි. එක්ක නර්මදා UI කියන එක නේද? නිර්මලා UI කියන එක. එහෙම නැත්නම් ඉස්කෝල පොට. ඉස්කෝල පොට වුණත් ඉස්කෝල පොට කියලා වැටෙන්නේ ඉස්කෝල පොත කියන එකමයි. එකම තමයි සමන් කුමාරන්. මේ දෙක තමයි තියෙන්නේ. වෙන අකුරු වර්ග නැහැ. යුනිකෝඩ් ෆොන්ට් එක ඩිසයින් කරන්න ඔය එක එක හැඩ වැඩ අකුරු දාන්න ග්‍රැෆික් වලට එහෙම යුනිකෝඩ් ෆොන්ට් එක පාවිච්චි කරන්නේ නැහැ. සාමාන්‍ය ලේඛන කටයුතු වලදී යුනිකෝඩ් ෆොන්ට් එක පාවිච්චි කරනවා. අකුරු ලියුමක් ටයිප් කරන. ඒවට ඉතින් අකුරු වල හැඩ වැඩ අවශ්‍ය වෙන්නේ නැහැ. පත්‍ර අකුරක් වගේ ටයිප් වෙන ලස්සනට. මේ සිංහල අකුරට අරන් ටයිප් කරන්න පුළුවන්. හරි. සිංහල අකුරු ටයිප් කිරීම සම්බන්ධව මම ටිකක් වැඩිපුර කතා කරන්න වෙනම පාඩමක් විදියට. එතකොට ඔයාලට තව දුරටත් මේක කියලා දෙන්නම්. මේ මම මේක ඇත්තට මට කතා කරන්න හේතුව අපේ කවුද පුතන්ඩියා. කවුද පුතාගේ නම? කවිඳු මැසේජ් ගැහුවා 1 2 3යි 3ක් විතර ගවන්නේ සිංහල ටයිප් කරන්නේ. ඒකයි මම කියලා දුන්නේ. හරි පුතේ. මොන හරි දෝෂ තිබ්බොත් අපි කතා කරලා බලමු. අපි ඊළඟ එකටයි එන්න ඕනේ. මම එනම් කල්පනා කරනවා ලබන සතියේම අපි එතනලා කතා කරමු කියලා. එතනින් එහාට ඉන්සර්ට් කරන්නේ වගු විතරක් නෙමෙයි අපි tables විතරක් නෙමෙයි pictures අපි objects නේද shapes මෙහාම එකම අපි ඉන්සර්ට් කරලා අපිට ඕන කරන document එක හදාගන්න අපි ලබන සතියේ කොහොමද ඉන්සර්ට් කරන්නේ අනිත් ඒවා දේවල් කොහොමද ඉන්සර්ට් කරන්නේ කියන එක අපි බලමු.